right මම ඔයගලත් එක්ක කතා කරන්නේ 2019 පේපර් එකේ question number 6 කියන. එහෙම නැත්නම් කෙටි පේපර් එකේ තියෙන 6 වෙනි ප්‍රශ්නයේ ඉඳන් යටට තමයි කතා කරන්නේ. මීට කලින් කොටස වීඩියෝ එකකුත් මම දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ question number 6 කොහොමද පැහැදිලි කරන්නේ සහ සජීවීව අපි මේක දැන් ලියන්න හදන්නේ grade 11 team එකේ ළමයිට මේක පැහැදිලි කරන ගමන්. බලන්න අපිට තියෙනවා you have organized a singing competition කියලා. ඒ කියන්නේ ඔයා සංවිධානය කරලා තියෙනවා. You have organized. මොකද්ද සංවිධානය කරලා තියෙන්නේ ළමයි? A singing competition. මේක හරි වැදගත්. මොකක්ද දන්නවද? ගායන තරගයක්. හරිද? competition කියලා කියන්නේ තරගය. singing competition එකක් ගායන තරගයක්. in English. ඉංග්‍රීසියෙන්. හරිද? ඉංග්‍රීසියෙන් තමයි මේ ගායන තරගය සංවිධානය කරලා තියෙන්නේ. ඕක තමයි අපිට තියෙන key point එක මෙතන. ඊළඟට අපිට දෙනවා instructions ටිකක්. මොනවද මෙන්න මේ කරන්න තියෙන්නේ? write a notice. notice එකක් ලියන්නලු. write a notice. මොකක් කරන්නද තියෙන්නේ අපිට? inviting all the students. සියලුම ළමයිට ආරාධනා කරමින්. මොකද කරන්න තියෙන්නේ? inviting all the students of grade 9. 9 වසරේ ළමයි බලන්නකෝ නේද? 11 කියලා දුන්නා නම් දුක නැහැ. 9 වසරේ පොඩි ළමයිට ආරාධනා කරන්න කියලා තියෙනවා මේ notice එක ලියලා. notice එකෙන් කරන්න තියෙන්නේ grade 9 ළමයින්ට invite කරන්න. right? Keep it in your mind. Never forget to invite grade 9 students. If you invite grade 11 students, right, it's meaningless. ඔයා තියෙන්න ඕන අනිවාර්යෙන් grade 9 අයට මේක ආරාධනා කරන්න තියෙන්නේ. මොකටද ආරාධනා කරන්නේ? to watch the event. event එක එහෙම නැත්නම් මේ තරගය watch කරන්න එන්න කියන්නේ. හොඳට මතක තියාගන්න මේක බලන්න තමයි එන්න කියන්නේ. මේකට මේ සහභාගී වෙන්න නෙමෙයි. පැහැදිලිනේ? වචන 40ත් 50ත් අතර use වෙන්න ඕන. මේකෙදී ඔයා අනිවාර්යෙන් දාන්න කියනවා වෙනදා වගේම date එක, මේක තියෙන දිනය, වෙලාව, ඒ වගේම place of the competition, ඒ කියන්නේ තරඟය තියෙන ස්ථානය කියන මේ තුන අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ. එහෙනම් ඔයාගේ ලකුණු පහ දෙන්න හැදෙන්නේ notice එකේ තියෙන structure එක, grammar වලට නේද? මේකේ content එක ළමයි වට පේනවා මේ මම මේ යට ඔයාගේ වම් දකුණු අත පැත්තේ කෙළවරේ මම කොටුවක් අඳිනවා. හරිද? රතු පාටින් වට පේනවනේ. අන්න මේ කොටුවේ. මේකට ලකුණු හම්බ වෙන්නේ ළමයි මෙන්න මේ දෙක අනුව. මොකද්ද මේ දෙක? C එකයි L එකයි. C කියන්නේ content එක, right? content එක කියන්නේ අන්තර්ගතය. ඔයාගේ රචනා ඔයා ලියන මේ notice එකේ. ඔයා මේ ලියන notice එකේ content එක අන්තර්ගතය. ඔයා මොන විදියටද මේක plan කරන්නේ? මේ ලියන එක හරි ලස්සනට ලියනවද? අන්නේ අන්තර්ගතය බලලාට ලකුණු හම්බ වෙනවා. අන්තර්ගතයට ගොඩක් වෙලාවට ලකුණු 3යි. ඒ වගේම language එක මේක ලියන්න පාවිච්චි කරන භාෂාව. language ලකුරෙන් කියන්නේ මොකද්ද? language එක භාෂාව. ඔයා ලියන භාෂාව නිවැරදිව grammar use කරලා හරියට notice එක ලියනවා නම් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙයි බොහෝ වෙලාවට. මට මතක විදියට 3යි 2යි තමයි එකතු වෙලා උතන 5 සෙට් වෙන්නේ. හරි? එතකොට මේ ලකුණු පහ හම්බ වෙන්නේ අන්න ඒකට. නැතුව ඔයාට හිතවත්කමට right ඒ ළමයා පව් එයා දුප්පත් ළමෙක් අර හිරස්ථායකේ සින්දු කියන ගිල්ලවල නේද? මම පොඩි කාලේ මම පාන් කාලා ඉස්කෝලේ ගියේ ඒ වගේ කතා කිව්වා කියලා මේක notice එකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඔයාගේ writing skills වලට තමයි ලකුණු හම්බ වෙන්නේ. එහෙනම් අපි මේක ලියන්න ගන්න කලින් මම ලියනවා ඉස්සෙල්ලාම notice කියලා උඩින්ම ලියන්න ඕනේ capital වලින් තමයි අපි ඒක සාමාන්‍යයෙන් ලියන්න ඕනේ. එහෙම tradition එකක් තියෙන්නේ පොඩි. මම ලියනවා එහෙනම් මේක ලියන්න පටන් ගන්නවා notice කියලා. හරි? notice කියලා ලියාගෙන ඉවර වෙලා අපි යම් පල්ලෙහාට මේක ලියන්න දැන්. මම ඔයත් එක්ක දැන් සජීවීව ලියනවා. ඔයාට පුළුවන් මේකේ පොඩි මාක් එකක් දාගන්න, short note එකක් වගේ හදාගන්න. එහෙනම් මම ලියනවා අපිට ඉස්කෝලේ එක නමකුත් ඕන වෙනවනේ. the කියලා පටන් ගන්න. මෙහෙම the කියන එක ලියලා නේද? එතකොට මම මේක pronounce කරන්නේ the කියලා. the English නේද? අපිට උඩම තියෙනවා ළමයි literary association කියන වචනය නේද? ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය the English Literary Association බලන්න හොඳට the English Literary Association of කියලා දාලා ඔයාගේ ඉස්කෝලේ නම ලියනවා. දැන් මම ලියනවා මෙහෙම ගා කියලා දාලා නේද? ගා මම ගාල්ලේ ළමයි. ඉතින් මම නිකන් ලියනවා මේක ගා කියන එක දාලා G අකුර දාලා ඔයාට ඔයාගේ ඉස්කෝලේ නම දන්නවනේ. right? මට ඕන ඉස්කෝලේ එක නමක් දාන්න පුළුවන්. මම නිකන් එකක් දානවා මං උඩුගම right? මේක මම නිකන් දාන එකක්. මහාවිද්‍යාලය දැන් national school right? මහාවිද්‍යාලය right? the English Literary Association of කියලා ඔයාට නිකම්බු නම් ඔයාට හරිශ්චන්ද්‍ර නම් ඔයාට ඒක දාන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙනම් මේකේ තේරුම මොකද්ද? මේ මම දැන් මේ දැම්මේ නම් උඩුගම මහාවිද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය. එතකොට මේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය මොකද්ද කරලා තියෙන්නේ?
has, right? has organized. organize කරලා තියෙනවා. has organized. මොකක්ද organize කරලා තින්නේ? a singing competition එකක්. බලන්න මේ ටික ඔක්කොම මං ගන්න ළමයි, right? ප්‍රශ්නෙන් තමයි අල්ලගත්තේ මේ ටික. දීලා තියෙන question එකේ මේ details ඔක්කොම තියෙනවා. හරි? හොඳට බලන්න මං දාන සේරම details ඔක්කොම තියෙනව නේද කියලා. හරි? right. ඔයාට ඔන්න basic first sentence එක ගොඩනගා ගත්තා. ඔයාට ලියන්න දුන්නොත් ඔය වගේ පොඩියට උඩින් තියෙන කොටසෙන් අරගෙන ඔයාට පුළුවන් ඔහම හදා ගන්න. ඊට පස්සේ ආකෘති කීපයක් තියෙනවා. හරි? මට ඕක පුළුවන් on කියලා දාලා ඉවරලා ඔතනටම හරි මේක එක දිගට ඡේදයක් විදියට ලියන්න යන්නත් පුළුවන්. පැහැදිලිද පුතේ? on කියලා දාලා මම දානවා date එක. on අපි නිකන් example එකක් විදියට ගත්තොත් 20th කියලා මම දානවා. හරි? 20 වෙනිදා. 20th of July. ජූලි 20. හරි? හරි? at කියලා දාලා ඊළඟට වෙලාව දානවා. date එක දැම්මා at. දැන් වෙලාව දානවා මේක පටන් ගන්න වෙලාව නම් මට දාන්න ඕනේ මම දාන්නේ at කියන එක දාලා. මට time duration එකක් 8 ඉඳන් 12 වෙනකන් කියලා දාන්න ඕන නම් මං at නෙමෙයි දාන්නේ from කියලා තමයි දාන්නේ. හරි? දැන් මං දානවා at දාලා මං දානවා 8 am කියලා. උදේ 8ට. අපි දාමු නිකන් 8:30 am. පැහැදිලිද? උදේ 8ට. දැන් මට ලියන්න ඕන වුණා නම් 8 ඉඳන් හවස 1 වෙන තුරු කියලා. එහෙනම් මං දාන්නේ from 8 am to කියලා දාලා ඉවර වෙලා අර වෙලාව ඉතුරු කැලේ දානවා. දැන් මං දාන්නේ මේ 8ට පටන් ගන්නවා 8:30ට පටන් ගන්නවා 8 am දානවා place එක ඊළඟට ස්ථානය. හරි? අන්න එහෙනම් අර notice එකේ අන්තර්ගත කරන්නය කියලා දීලා තියෙන ප්‍රධාන කොටස් තුනම මම දැන් මෙතන දාලා තියෙන්නේ. in කියලා දාලා තිනවා in the main hall. කියන්නේ මොකද? ප්‍රධාන ශාලාවේදී. හරි? The English Literary Association of කියලා දාලා ඔයාගේ ඕන ස්කෝල් එක නමක් දාන්න පුළුවන්. has organized a singing competition in English on කියලා දාලා ඔන්න ඔතනට preposition එක දාලා on කියන එක දාලා date එක දැම්මා. ඊට පස්සේ at එක දාලා time එක දැම්මා. in එක දාලා place එක දැම්මා. හරි? දැන් අපිට වචන 40 මේකට use කරන්න පුළුවන්. on right, you cannot write more than 50 words. Your writing should be limited between 50 to 40 words. Keep it in your mind. Don't write too long sentences and මේක කියලා තියෙන දේ අනිවාර්යෙන් එකක වෙලා කරන්න ඕනේ. බලන්න main hall එකේ තියෙන්නේ. right? අපිට මං ඊළඟට කරනවා මෙහෙම we invite. හරිද? ඕන්න බලන්න ලියන එක මං all the students of here the grade 9 මම highlight කරලා පෙන්නනවා grade 9 මොකටද දෙන්න කියන්නේ ළමයි to watch හරිද ඔන්න එන watch event. We invite all the students of grade 9 to watch the event. හැදෙලිද? දැන් අපි නිකමට ඔයා ලියන ගමන් කවුන්ට් කරගන්න වචන 40 පැනලාද කියලා. right බලන්න ඕන නම් එක ළමයි කවුරු කවුන්ට් කරලා මට බලන්න බාර දෙන්න අපේ සෙතික හරි කවුරු කවින් හරි කවුරු කමන්නේ පුතෙක් මට දෙන්න ටක් ගාලා මේක දින වර්ඩ්ස් ගන්න. to watch the event හරි ඊළඟට මම දානවා ඔක තමයි ප්‍රධාන කතාව. ඔක ඇතුලේ තියෙන සියලුම දේවල් ටිකනේ. date එක තියෙනවා, place එක තියෙනවා, time එක තියෙනවා. ඒ වගේම 9 වසරේ ළමයිට මේක බලන්න කියලා ආරාධනා කරලා තියෙනවා. කරුණු ටික හරි, language එක grammar ඔක්කොම හරි. එහෙනම් ලකුණු 5 සෙට් වෙනවා. වචන 40 තමයි ඊළඟට දාගන්න ඕන. ඊළඟට මම දානවා මේක ලිව්වේ කවුද කියන එක යටින්. right. the secretary කියලා මම ලිව්වා 38යි නේද? හරියට හරි. බලන්නකො ගානට වැඩි සෙට් වෙන හැටි. the secretary කියලා දාලා ඉවරලා
අපි ඉංග්ලිෂ් ලිටරරි ඇසෝසියේෂන් මේක ලිව්වේ කවුද කියන එක පොඩ්ඩක් යටට වෙන්න මෙහෙම තියලා ඔයාට පුළුවන් මේක ලියපු ඩේට් එක ඕනනම් පැත්තකින් දාන්න මේ හරියෙන් කෙලවරෙන් ඔයාලට ওই දෙක මාරු කරන්නත් පුළුවන් ඕනනම් ඔයා මේක දැන් ලියන්නේ නෝටිස් එක දාන්න අපි කලින්නේ 16th of July කියලා මම ලිව්වා මෙහෙම 2021 right 2021 ජූලි මාසේ 16 තමයි මම මේක පබ්ලිෂ් කරේ අන්න ඒ නිසා තමයි මම ඔය විදිහට ලිව්වේ කියලා තමයි ඔය දැන් පේන්න තියෙන්නේ හරිද ළමයි සේරම් බැලන්ස් නේ මම හිතනවා වචන 50යි පොඩ්ඩක් ඕන එහෙම වෙන්න ඕන මම ඉංග්ලිෂ් ලිටරරි ඇසෝසියේෂන් කියන එක ආයි ලිව්වා ඒ නිසා ඔයාලට ෆුල් මාක්ස් ගන්න පුළුවන් නෝටිස් එකක් ලියද්දි. එහෙනම් මේ නෝටිස් එක ඔයාලට පේන ඕන නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඒ වගේම you can write down this එක ලියා ගන්නත් පුළුවන්. ඒ වගේම ළමයි මම තව ක්‍රමයක් කියන්නම් මේකම ලියන්න ඔයාලට පුළුවන් ඕන නම් මෙන්න මේ විදිහට මම මේක දැන් ඔන්න පොඩ්ඩක් වෙනස් කරනවා. හරි? මෙන්න මෙතනින් මම මේ ඉංග්‍රීසි කියන තැනින් මේක කඩනවා. කොහොමද? කැඩුවා. කඩලා ඉවර වෙලා මෙන්න මේ ඩීටේල්ස් ටික මට පුළුවන් වෙනම ලියන්න ක්‍රමයකට. ඒ තමයි මම මෙහෙම ලියනවා. English. දැන් ඕක ලියලිවලා right time කියලා දාලා ඉවර වෙලා ඔයාට මේ time එක කොහොම ලියන්න පුළුවන්. right? ලියන මෙහෙම. starts at කියලා දාලා ඉවරලා 8:30 am කියලා දානවා. ඊළඟට හරි date කියලා ඕනනම් දා date එක උඩට දාන්නත් පුළුවන්. 16th right 20th නේ අපි දුන්නේ 20th ඔන්න ඔය විදිහට කැටගරයිස් කරන්නත් පුළුවන් of July කියලා දාන්න පුළුවන් ඊළඟට place කියන එක දාලා කොහොම ලියන්නත් පුළුවන් නෝටිස් එකක් ලියා ගන්නම බැරි නම් right අරක තමයි සාමාන්‍යයෙන් ජෙනරලි ලියන විදිය මෙහෙම ලියන්නත් පුළුවන් right in the main hall කියලා මම මෙතනින් දානවා right in the main hall ප්‍රධාන ශාලාවේ ඔය විදිහට ඕනනම් මේ ටික මෙහෙම ඩීටේල්ස් විදිහට දාන්නත් පුළුවන් ඔයාට ඒකෙත් ප්‍රශ්නයක් නැහැ හරි ඒක නිසා ඕනනම් මේ ක්‍රමෙත් ඔයාට යූස් කරන්න පුළුවන් මම ඔන්න පොඩි තර තුනකුත් දානවා මෙතනට මේ ප්‍රධාන key points ටිකට ඒ වගේම අතන්ට දානවා අර we invite grade මෙන්න මේ කතාව ප්‍රධාන පණිවිඩේ ඔච්චරයි කතාව හරි කොහොම ලියන්නත් පුළුවන් අරම ලියන්නත් පුළුවන් කොහොම ලිව්වත් එකයි වැඩේ ගොඩ ලකුණු 5යි හරි මම එන ස්ක්‍රීන් එක අයින් කළා I'm going to the next question right content විදියට ලියද්දී ලකුණු අඩු වෙන්නේ නැද්ද කියලා අහලා තියෙන ළමෙක් yes මෙහෙමයි වැඩියෙන්ම හොඳ ක්‍රමේ තමයි අර විදියට ලියන එක අර මම කලින් දුන්නේ නේ මෙහෙම දැම්මයි කියලා ඉවර වෙලා ලකුණු කපන්න කියලා නම් ඇත්තේ නෑ හැබැයි මතක තියාගන්න ඕනේ තමයි නෝටිස් එකක් කියන්නේ පුතේ දුවේ පළවෙනියටම අපි දැන්වීමක් මේ ඇත්තටම ලියන්නේ දැන් O level වලදී නෝටිස් එකක් ලියන එක ඉගෙන ගන්න මොකටද අපිට හදිසියේව ජීවිතේ යම් වෙලාවක if you really want to write a notice right for some reason right, to give you the knowledge of how to write something correctly a notice correctly හරියට නිවැරදිව නෝටිස් එකක් ලියන හැටි දෙන්න ඕන නෝටිස් එකකින් වෙන්න ඕන ඔබට යම් ඔබ ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කරනවා ඒ ප්‍රෝග්‍රෑම් එක අනිත් අයට දැනෙන්න ඕන මේ කියන දේ අනිත් මිනිසුන්ට තේරෙන්න ඕන එහෙනම් අනිත් මිනිසුන්ට තේරෙන්න නිවැරදිව ඔබ යම් කිසි දෙයක් හරියට ලියනවා නම් ඒකට ලකුණු කපන එක කියන එකක් නෑ ඇත්තටම ඒක දැන් මේක දැක්කහම මේක අරකටත් වඩා පැහැදිලි ඕන කෙනෙකුට දැක්ක ගමන් පේනවා ටයිම් එක මේක ඩේට් එක මේක ප්ලේස් එක මේක කියලා නේ ඉතින් ට්‍රැඩිෂනලි ගත්තාම ලංකාව ගැන කියන එක හරි අමාරු රටක් ලංකාව ගැන එක එක්කෙනාට එක එක ඕන විදිහට මේක අඩු කරගන්න පුළුවන් කන්ටෙන්ට් හරියට ලියන්න මම පළවෙනි ක්‍රමේ මම රෙකමන්ඩ් කරනවා දෙවෙනි ක්‍රමෙත් අවුලක් නැහැ කියලා කියනවා බලන එක්කෙනා මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඉතින් මම නම් මේක දෙකටම ලකුණු දෙන එක වගේ හරි පළවෙනි ක්‍රමේ වැඩිය හොඳයි මේකත් හොඳයි හරි මේකේ තියෙන එකම දේ තමයි මෙහෙම ලිව්වහම බලන ගුරුවරයාට ඕනනම් හිතන්න පුළුවන් මෙයා අර නිපාත පද ටික දාන්න දන්නේ නැහැ කියලා ඒ කියන්නේ මොකද්ද දැන්
ටයිම් එක දාන්න කලින් ඇට් කියන එක දාන්න දන්නේ නැති ළමයෙක් වෙන්න ඇති මෙයා කියලා ගෙස් කරන්න පුළුවන් ඕන්න. එකම තැන ඒක. හරි ඩේට් එක දානකොට on කියන ප්‍රිපොසිෂන් එක යූස් කරන වාය කියන තියරිය දන්නේ නැති ළමයෙක් කියලා ඕනේ නම් හිතන්න පුළුවන් මෙයා ගැනනේ. ඊළඟ එක තමයි ඉන් කියන නිපාත පදේ දාලා ප්ලේස් එකක් හරියට සෙන්ටෙන්ස් එකක ගැට ගන්න දන්නේ නැති ළමයෙක් මෙයා කියලා පොඩි අනුමානයක් කරලා පොඩ්ඩක් ඕනනම් ඒක රිටර්න් එක විදිහට ලකුණක් දෙකක් අඩු කරලා දාන්න පුළුවන්. හරි right that's it. එහෙනම් මේ notice එක ඔයාලට පුළුවන් පේනවා. මම එහෙනම් ඊළඟ question එකට යන්නම්. right ඔන්න එහෙනම් screenshot එකක් හරි දාගන්න නැත්නම් වීඩියෝ ක්ලිප් එකයි බලන්න. අපි යනවා question number 7 වලට. 7 කියන්නේ හරිම ලස්සන එකක්. මේක ඇවිල්ලා ලියන හැටි ගැන මම කියලා දෙන්නම්. මේක ගොඩාක් දිගට වගේ පේන්න ගනියාට දිගට දැක්කට බය වෙන්න එපා. ලකුණු 5යි හම්බ වෙන්නේ. ඒ නිසා වැඩිය දුක හිතන්න දෙයක් නෑ. මේ question එක දිගයි තමයි. හැමදාම ඡේදයක් පොඩි දෙන්නේ. එහෙම නැත්නම් ඡේද කොටස් කීපයක් දෙනවා පේපර් එකට. හැමදාම හුරු වෙලා හැමදාම තියෙන දේ හුරු වෙලා ගියාම ඔයාට මොකද වෙන්නේ? ඔයා එතකොට ඒකට උත්තර ලියන එක දැනගෙන යන්නේ. හරි දැන් ස්ක්‍රීන් එක තව ටිකක් ලං වෙයි. මම ඔන්න තව ලං කරන්න තව zoom කරන්නම් ඔයාලට පේන්න. කොහොමද මේ app එකේ නම zoom නේ. හරි. ඉතින් දැන් මෙහෙම පේනවා. read the passage and answer the questions. දැන් මම ඔයාලට හැමදාම කියන පළවෙනි ක්‍රමය මොකද්ද? මේක කියවන්න කලින් ඔයා කරන්න ඕන ඔයා මේක දීලා තියෙන question ටිකට යන්න. ඒක ඇවිල්ලා මම කරන වැඩක්. මම ඔයාලට කියනවා පළවෙනියටම ප්‍රශ්න ටිකට යන්න. ඔක උඩ එක බලන්නවත් ඕනේ නැහැ. හරි එපාර බලයි කියලා මම කියන්නම් හේතුව අපි ප්‍රශ්න ටික කියවන්න ගත්තට පස්සේ ළමයි මොකද වෙන්නේ බලන්න පළවෙනි ප්‍රශ්නේ මේකේ තියෙන questions ටික කියවනකොට අපි අනිවාර්යෙන් හිතෙනවා මොකද්ද මේ දීලා තියෙන ඡේද කියන එක පොඩි idea එකක් එනවා ඒ වගේම එකපාරින් අල්ල ගන්න පුළුවන් බලන්න whose birthday falls in October කාගේ උපන්දිනයේද whose birthday කියලා කියන කොටහේ තේරුම තමයි කාගේ උපන්දිනයද falls in කියලා කියන්නේ යෙදිලා තිබෙන්නේ හරි ඔක්තෝබර් මාසෙට වැටිලා තියෙන්නේ කාගේ උපන්දිනේද කියලා අහන්නේ. හරි මේ ප්‍රශ්නවල උත්තර තෝරන්න තියෙන්නේ. ඊළඟ එක තමයි what was සඳුනි doing? සඳුනි මොකද්ද කර කර හිටියේ? මොකද්ද? what was සඳුනි doing? තේරුණාද ශානුක? සඳුනි මොකද්ද කර කර හිටියේ? when her sister arrived. දැන් her sister arrived කියලා කියන්නේ ඇයගේ සහෝදරිය ආවා. එතකොට when her sister arrived කියලා කියන්නේ ඇයගේ සහෝදරිය එනකොට. හරි ඒ ඇයගේ සහෝදරිය ආපු වෙලාවේ එනවා කියන ඇක්ෂන් එක වෙනකොට සඳුනි කර කර හිටියේ මොකද්ද කියලා අහනවා. බලමු අපි හොඳේ. උත්තර ටිකක් දීලා තිනවා. බලන්න දීලා තියෙන පළවෙනි ආන්සර් එක preparing the picnic table. ඒ මොකද්ද? පික්නික් එක කියන්නේ විනෝද චාරිකා කියන එකනේ. හරි බලමු. ඒක සූදානම් කර කරලා හිටියේ. having lunch දවල් කෑම කකාලා හිටියේ. getting ready for the birthday. getting ready කියන්නේ සූදානම් වෙනවා. get ready වල get ready කියන්නේ සූදානම් වෙන getting ready. සූදානම් වෙමින් මොනවටද for the birthday උපන්දිනේට. ඔය ටිකෙන් මොකද්ද කර කර හිටියේ කියලා අපි ඡේද කියවනකොට පටස් ගාලා අහුවෙනවා. ඒකයි මම කියන්නේ ඉස්සර වෙලාම ළමයි ප්‍රශ්න ටිකට බහින්න කියලා. මේ දිග ඡේදයක් අවුනාම ළමයි කන්ෆියුස් වෙනවා. ඔයා කන්ෆියුස් වුණාට පස්සේ ඔයාට හිතෙනවා මේක මට බෑ. අමාරුයි අතෑරලා දානවා ලකුණු 5ක් ඉවරයි එහෙම වෙන්න එපා how much money කොච්චරක් සල්ලි නේද කොච්චර මුදලක් did the piggy bank have right බලන්න the piggy bank කොච්චරක් තියෙනද අහන මේ piggy bank සතුව right බලමු ඉස්සරහට මොකද්ද කියලා අපි දැන් මේ රුපියල් 100යි බලන්න less than 100 rupees රුපියල් 100ට වඩා අඩුයිලු less than less කියන්නේ අඩුයි කියන එක less අඩුයි දැන් කියන්නේ වඩා රුපියල් 100ට වඩා අඩුයිලු මේ තියෙන මුදල. හරි මේ ඡේද කියවද්දී අහුවෙන වචන ගැන බය වෙන්න එපා. වචන හැම එකම ට්‍රාන්ස්ලේට් කරන්න පුරුදු වෙන්නත් එපා. මේක පේපර් එකක් නේ. more than කියන්නේ වඩා නේද? ට වඩා රුපියල් 100ට වඩා වැඩිලු. exactly කියන්නේ හරියටම තිතටම රුපියල් 100යිලු. හරි ඔය තුنين උත්තරේ මොකද්ද කියලා බලමු. පේපර් එකේ තියෙන සියලුම වචන ට්‍රාන්ස්ලේට් කර ඉගෙන ගන්න මනස හුරු කරගන්න එපා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔයා ඒකේ රැඳි ඉන්නවා. 100% තේරෙන්න ඕනේ නැහැ. පේපර් එකක් කියන්නේ ගොඩ දාන්න තියෙන්න ඕන. පේපර් රයිටින්ග්ස් කරලා පොඩි ඥානයක්. මේක ඇවිල්ලා උපක්‍රමශීලීව තමයි විභාග පේපර් එකක් ගොඩ දාගන්නේ. දැනුම විතරක් තිබ්බට මදි. මොකද්ද තියෙන්න ඕන? ටෙක්නිකල් නොලෙජ් එක එහෙම නැත්නම් පේපර් කරලා තියෙන නොලෙජ් එක තියෙන්න ඕන ළමයෙකුට. මේක ඕන කෙනෙකුට වැදගත්. බලන්න එනං ඊළඟට යනකොට the gift right the gift can tag the gift එක tag that Sanduni selected gift can tag නේ
that කියන එක දැනට අමතක කරන්න. සඳුනි selected. සඳුනි තෝරා ගන්නා ලද තෑග්ග. ඔය කොටු කරපු එකේ තේරුම මොකද්ද? සඳුනි තෝරාගත්තු තෑග්ග. වූයේ සඳුනි තෝරා ගන්නා ලද තෑග්ග උනේ මොකද්ද කියලා අහනවා අපෙන්. අපිට ඡේදෙ තියෙනවා ඒක. දැන් අපි ඔළුවේ තියෙන මේ ටික කලින් කියවලා උඩට යන්න හදන්නේ නේ. A red flower. සඳුනි තෝරාගත්තේ රතු මලක්ලු. A pretty dish එකක්. pretty කියන්නේ හැඩ ලස්සන නේ සුන්දර. දීසියක්. A household item කියලා ඊළඟට කියනවා. household item එකක් කියලා කියන්නේ ළමයි ගෘහ භාණ්ඩයක්. ඒ කියන්නේ මේක ෆර්නිචර් එකක් නෙමෙයි. ෆර්නිචර් එකක් වෙන්නත් පුළුවන් ඕනනේ. household item එකක් කියලා නෑ ගෙදර දොරේ වැඩට පාවිච්චියට ගන්න පුළුවන් බඩුවක් මොකක් හරි කියන එක. හරි? household කියන්නේ ගෘහයේ භාවිතා කරන්න පුළුවන් වන භාණ්ඩයක්. කොස්සේ ඉදලා වුණත් මේකට ගන්න පුළුවන්. හරි. බලන්න. ඊළඟට තියෙනවා the word realized in the line 10 means. මේක හරි වැදගත්. the word realized කියලා වචනයක් ළමයි 10 වෙනි පේලියේ තියෙනවා. උඩ ඉඳන් පල්ලෙහාට ගණන් කරන් එනකොට ඔයාලට දීලා තියෙන ඡේදයේ line 10. හරි? line 10 එක කියන්නේ මොකද්ද? 10 වෙනි පේලියේ තියෙන මේ realized කියන වචනයෙන් අදහස් වෙන්නේ මොකද්ද? හරි means අදහස් වෙනවා. මේ වගේ ප්‍රශ්න පේපරේ ආවොත් ඔයාලට අල්ලගන්න පුළුවන් වෙන්න ඕන. ඒතකොට realized කියන එකේ තේරුම 10 වෙනි තීරයේ තියෙන එක මොකක්ද අහනවා. අපිට දීලා තියෙන වචන තුනක්. guest කියන වචනේ දීලා තියෙනවා. මොකද්ද guest කරනවා කියන්නේ? අනුමාන කරා කියන එකනේ මෙතන නම්. guest අනුමාන කළා කියන එක. හරි? දැන් realized කියන එකේ ඇත්ත තේරුම නම් පුතේ දුවේ මොකද්ද? realized කියලා කියන්නේ යථාර්ථය තේරුම් ගත්තා කියන එක. එහෙම නැත්නම් පසක් කරගත්තා. මේ realized කියන වචනේ මම මෙතන තියෙන මේකේ ed නැතුව ගත්තොත් දැන් මෙතන ed දාලා තියෙන්නේ realized කියලා. මම මේකේ තේරුම කියන්නම් ඔයාලට. ඒ තමයි යථාර්ථය තේරුම් ගත්තා realized. මම සිංහලෙන් ලියලා පෙන්නන්නම්. නේද? එහෙම නැත්නම් අවබෝධ කරගත්තා. මම මේ යථාර්ථය කියලා නිකන් ලියන්නේ. හරි තේරුම් ගත්තා. ළමයිට තේරුම් ගන්න තමයි මෙහෙම ලියන්නේ. යථාර්ථය තේරුම් ගත්තා. අපි හිතමු ඔයා කියනවා කාට හරි I realized it. මම ඒක තේරුම් ගත්තා. understand කියන්නේ තේරුම් ගන්නවා තමයි. understood කියන්නේ තේරුම් ගත්තා. හැබැයි realize කරනවා කියන්නේ ළමයි වෙනම එකක්. පොඩි වෙනසක් තියෙනවා. මොකක්ද දන්නවද වෙනස? අපි හිතමු අපි පුද්ගලයෙක්ගේ චරිත ලක්ෂණයක් වගේ දෙයක්. ඔයාට ඉන්නවා you have a friend. හරි? a friend that friend is a cunning friend. But you cannot understand but you cannot realize his or her true nature before facing a situation. Before facing a crucial situation in your life. Sometimes your friend will leave you or will remain with you. යාළුව සමහරට ඔයාට ඔයව දාලා යන්න පුළුවන්. අපි හිතමු අර වලහත් එක්ක ළමයි කැලේ ගිය කතාවක් තියෙන්නේ. වලහත් එක්ක නෙමෙයි යාළුවෝ දෙන්නෙක් කැලේ යනවා. වලහෙක් එනකොට එක්කෙනෙක් දුවලා ගහක නගිනවා. අනිත් එක්කෙනා මැරුණා වගේ ඉන්නවා. නේ? වලහ ඇවිල්ලා බිම දිගා වෙල ඉඳපු කෙනාට කියනවලු මොකද්ද කියන්නේ? නේ? ඉව කරලා යනවනේ. එතකොට උඩ ඉඳපු එක්කෙනා ගහෙන් බහලා ඇවිල්ලා අහනවලු මොකද්ද අර වලහ කිව්වේ කියලා. එතකොට යාළුවා කියනවලු මේ වලහ මට කිව්වේ නේ? නරක යාළුවා ආශ්‍රය කරන්න එපාද මොකක්ද එකක් කියනවනේ. කියන්නේ එතකොට අර අනතුරක් එනකොට එක්කෙනෙක් දුවන්න පුළුවන් එක්කෙනා තනියෙන් ගිහින් බේරෙන්න පැන්නා. ඒක තමයි ඇත්ත කතාව. එහෙන් පණිනවා තමයි මිනිස්සු. ඒකට වෛර කරන්න එපා. නේ? ඒතකොට යථාර්ථය තේරුම් ගත්තා. අරයා මහ කපටියෙක් කියලා තේරුම් ගන්නවා. රියලයිස් කරනවා කියන්නේ යම් කිසි දෙයක් සර්ව සම්පූර්ණයෙන්ම පසක් කරගන්නවා තමන්ගේ ඥාණයෙන්. රියලයිස්ඩ්. අපිට ඕක වචනේ ඩික්ෂේ සාමාන්‍ය විදිහට දැනගන්න තේරුම තමයි ඕක. බලන්න ගෙස් කියන වචනේ තේරුම තමයි අපිට උත්තර විදිහට දීලා තියෙන්නේ. අංක 1 ගෙස් කරනවා කියන්නේ අනුමාන කරනවා කියන එක. අපි we can guess the answer for something, some question. අපිට මොනවා හරි ප්‍රශ්නයකට උත්තරයක් ගෙස් කරන්න පුළුවන්. මෙතන නම් ගෙස් කියලා තියෙන්නේ ed දාලා. එතකොට අනුමාන කළා. දැන් ළමයි තියෙන්නේ කමට බැලුවොත් අනුමාන කළා කියන එකයි පසක් කරගත්තා කියන එකයි. උඩ තේරුම තමයි අවබෝධ කරගත්තා කියන එකනේ. ඒ දෙකක් නෙනේ. බැලුමටම සිංහලෙන් තේරෙනවා උඩ ඡේදෙන් නොකියුවත් තේරෙනවා මේක. හරිද? guess කියන්නේ අනුමාන කළා. understood මම ඒක තියෙද්දි යන්නම් doubted doubt ළමයිට මේක t අකුරක් පේනවනේ. මේ t අකුර කියවන්නේ නැහැ. මේක pronounce කරන්නේ නැහැ. ඒක silent අකුරක්. silent letter එකක්. doubted කියලා කියන්නේ සැක කළා. මේ නේද? doubted නෙමෙයි doubted. I කියන්නම් doubted සැක කළා. හරි? සැක කළා. My mother doubted me. අගේ අම්මා මාව සැක කළා. අම්ම නියලා sentence එකක් ඔක දාලා වට තව තේරෙන්න. හරි? මගේ අම්මා මාව සැක කළා. My mother doubted me but I did not
commit that mistake or that crime. මගේ අම්මා මාව සැක කළා. My friend doubted me always. මගේ යාළුවා නිතරම මාව සැක කළා. She doubted me. Right? ඇය මාව සැක කළා. Doubted. එහෙනම් guessed කියන්නේ අනුමාන කළා, doubted කියන්නේ සැක කළා. මැද තියෙනවා understood කියලා තේරුම් ගත්තා කියන එක. understood තේරුම් ගත්තා. එහෙනම් මේක දැක ගමන් වට තේරෙන ආන්සර් එක විදිහට ඉන්න ඕනේ. මැද තියෙන B. අපි ඒ වුණාට මෙතින් නතර වෙන්නේ නැහැ. කියවන්න පටන් ගන්නවා ඡේදේ. හරි? මං යන්නම් දැන් ඡේදයටවත් එක්කම. එහෙනම් අපි මේ ඡේදයට යන්න කලින් දැන් අපි මේ ප්‍රශ්න කියවුවනේ. එතකොට මොකද්ද අපිට ලැබෙන වාසිය? අපි ඡේදය තුලින් හොයන්න ඕන මොනවාද කියන එක හොඳට අහගන්න. ඡේදය තුලින් ළමයි හොයන්න ඕනි වෙන්නේ මොනවද කියන එක ගැන පොඩි අයිඩියා එකක් ඔළුවේ තියන් තමයි උඩට යන්නේ. මේක මේ ඕනම මොලේ තියෙන ඕනම ශිෂ්‍යයෙකුට තේරෙනවා. හොඳ දැනුමක් තියෙන ළමයෙකුට තේරෙනවා මේ කියන එක. තේරෙන්න ඕනේ. හරි? එනේ උඩ තියෙන මහා කාරණා ගොඩකින් අපි සොයන්න යන්නේ මොනවද කියලා දැනගෙන තමයි දැන් උඩට යන්නේ. නිකම්ම නිකන් කියවලා උත්තර ලියන්න නෙමෙයි යන්නේ. හරි? key points ටික විතරක් අල්ලන්න දැන් ඇහැ උරු වෙනවා. මම highlight කරපු මේ නිල් පාටින් තියෙන කොටහ මේවා තමයි අපිට ඕන ලකුණු පහ ගන්න. එහෙනම් වැඩි වෙලා නටන්න දෙයක් නැහැ. අපි උඩට යන්න හදන්නේ. ඉස්සෙල්ලාම ගන්න ඕන ඔක්තෝබර් මාසෙ උපන්දිනේ තියෙන කාගෙද කියලා. ගොඩක් වෙලාවට ළමයි පළවෙනි එකට මම තව රහසක් කියන්නම්. නිකම්ම මේවට ලකුණු අරන් වෙලාව ඉතිරි කරගන්න. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මේක විලා නියතියක් නෙමෙයි exactly කියන්න බෑ but most of the times you will find the answer for the question number 1 at the first paragraph or the first lines at the first few lines ඊළඟ එකට ටිකක් උත්තර ඊට පස්සේ යටි අන්න එහෙම තමයි සෙට් වෙන්නේ හරි එහෙනම් බලන්න ඕන තැන ගැන පොඩි අහක් තියාගෙන යන්න එහෙනම් උපන්දිනය කියන එක බලමු ඔක්තෝබර් මාසෙ තියෙන උපන්දිනයක් තියෙන කාගේද කියන එකක් බලමු හරි ඔයාලට පේනවා මේකට පටස් ගාලා මම උත්තර පෙන්නනවා It was a beautiful warm Saturday in October and Sanduni's family had decided to have a picnic. Sanduni was helping her mother to get the picnic table ready for their lunch when the two of her married sisters arrived. Happy birthday mother. ඔන්න බලන්න. අම්මේ සුබ උපන්දිනයක් වේවා. එහෙනම් මෙතන මේ කාගේ උපන්දිනේද ඔක්තෝබර් මාසයේ ඉදිලා තිබිලා තියෙන්නේ? හරි her mother's birthday හරි එහෙනම් අපි එහෙනම් පළවෙනි එකට උත්තරේ ළමයි හොයාගත්තා මම ඔයාලට පෙන්නන්නම් පළවෙනි එකට උත්තරේ තමයි කාගේද සඳුනි නෙමෙයි සඳුනිගේ අම්මගේ බර්ත්ඩේ එක තියෙන්නේ එහෙනම් මේක තමයි ආන්සර් එක හරි පැහැදිලිනේ දෙවෙනි ක්වෙස්චන් එක බැලුවා දැන් අරව සිංහලෙන් හිතන්න යන්න එපා පටපට ගාලා වැඩිය what was Sanduni doing දැන් මොකද්ද සඳුනි කර කර හිටිය අක්කලා එනකොට බලන්න උඩ තියෙනවා ඒ හරියම තිබ්බා සඳුනි කර කර ඉඳපු වැඩේ පළවෙනි කොටස මම නැවත ඔයාලට පෙන්නන්නම් නේද Sanduni was helping her mother to get the picnic table ready පැහැදිලිද picnic table එක ready කරන්න තමයි Sanduni උදව් කර කර හිටිය අම්මට බලමු අපි යටට යන් මම ඔයාලට ආයෙ පෙන්නන්නම් එන්න තියෙනවා Sanduni was helping her mother to get the picnic table ready for their lunch හරි දැන් ඔන්නතනින් අපිට පෙන්නේ අම්මට උදව් කර කර හිටියා table එක picnic table එක හදන්න ඔයගොල්ලන්ගේ ලන්ච් එකට බලන්න. දැන් ඔයාලට පේනවා එහෙනම් preparing the picnic table ලන්ච් එක කන ගමන් නෙමෙයි හිටියේ නේද? බර්ත්ඩේ එකට මොකක් හරි පාටි දාන ගමන් නෙමෙයි හිටියේ එහෙනම් preparing the picnic table කියන ආන්සර් එක තමයි that's the most suitable answer for this question. So you have to select that one. There is no other options within the answers given. Number 3 how much money හරිද 100ද තිබ්බේ 100ට වැඩිද 100ට අඩුද බලමු අපි ඒකටත් මේ හරියේ මැද හරියේ බලමු ටිකක් යට යනකොට බැංක් කියන කතාවත් එක්ක බලන්න මෙන්න මේ හරිය තියෙන බැංක් කියන කතාව හරි එහෙනම් කීයක් තිබුණේ it was a 100 rupee note එහෙනම් රුපියල් 100 කොලයක් තිබිලා තියෙන නෝට් එකක් කියන්නේ මොකද්ද ළමයි? චූටියට පෙනියා නෝට් එකක්. රුපියල් 100 කඩදාසියක් 100 කොලයක් තමයි තිබ්බේ. එහෙනම් මේ රුපියල් 100ක් කියලා කියන්නේ මොකද්ද? හරියටම 100යිනේ. හරි. රුපියල් 100 අරන් මෙයා ran to the gift store next to the shopping center. shopping center එක එහෙම නැත්නම් සාපු සංකීර්ණය ළඟ අසල තිබ්බ තෑගි කඩේට දීවලු මේ රුපියල් 100 අරන්. එහෙනම් exactly 100 rupee note එකක් තමයි තිබ්බේ. ආන්සර් එක තමයි ළමයි තුන්වෙනි එකට පටස් ගාලා උත්තරේ දා ගන්නවා මං මොකද්ද
exactly 100 rupees. හරියටම රුපියල් 100යි. And the most important word here exactly කියන වචනේ තමයි වඩාත්ම වැදගත් වචනේ. මේක දැනගන්න. මේක දන්නේ නැත්නම් ලියා ගන්න. දැන් EXACTLY exactly කියන්නේ හරියටම කියන එක. නිශ්චිතවම. හරි? දැන් අපි මොනවා හරි දෙයක් කියනකොට ළමයි අපෙන් අහන කට්ටිය do you know the answer? ඔයා උත්තරේ දන්නවද? Do you know the answer? ඔයා උත්තරේ දන්නවද? ඔයා කියනවා මං හරියටම දන්නේ නැහැ. නේ අපි ඒ සමහරලාට කියන හරියටම දන්නේ නැහැ. අපි අනුමානයෙන් ඊට පස්සේ කියන්නේ මං හරියටම දන්නේ නැහැ. දන්නේ නැහැ. නෑ රයිට් ඔහොම දන්නේ නැහැ. මේක ටයිප් වෙන්නේ ඔහොමයි. දන්නේ නැහැ කියලා මම ලියමුකෝ. රයිට්. මං හරියටම දන්නේ නැහැ. එතකොට හරියටම දන්නේ නැහැ කියලා ඉංග්‍රීසි වලින් ලියද්දි I don't know නෙමේ. තව කැලලක් දාන්න. මොකද්ද? කාටද පුළුවන් chat එකෙන් දෙන්න මට ඒ answer එක. මම හරියටම දන්නේ නැහැ. come on. මම ලියන්න කලින් දෙන්න බලන්න. I don't come on. බලමු chat එකේ කවුද දෙන්නේ කියලා ඉස්සෙල්ලාම answer එක. මම හරියටම දන්නේ නැහැ කියලා. how we can say it. I don't බලමු කවුරු හරි එකලා මේ දාලා තියෙනවා දැනට. exactly KNOW. I don't exactly know. මං හරියටම දන්නේ නැහැ. එහෙනම් මේක ලියාගෙන දන්නේ නැති ළමයි exactly කියන එක දාලා ලියන්නලු. yes මේ answer එක දෙන්නේ කවින්. oh yes thank you so much for India. right කවුද ළමයා? India. yes I don't exactly know කියන එක තමයි answer එක. that's the correct answer. thank you for providing the answers. I don't exactly know. නියමයි. ගොඩක් හොඳයි. එහෙනම් මේ exactly කියන වචනේ තමයි හරියටම අපිට වැදගත් වෙන්නේ. අර less than කියන්නේ රුපියල් 100ට අඩුයි කියන එක, more than කියන්නේ වැඩි කියන එක. අපි දැක්කා කතාවේ තියෙන point එක. අපි යන ළමයි ඊළඟ එකේ ප්‍රශ්න පොඩ්ඩක් බැලුවා. පටස් ගාලා උඩට ගියා. මම මේ ඔයාට කරන්න ඕන ක්‍රමය තමයි පෙන්නන්නේ. හරිද? සඳුනි සිලෙක්ටඩ් කරපු gift එක මොකද්ද බලමු. මොකද්ද ගත්තේ කියලානේ. කඩේට දිව්වනේ. දැන් එහෙනම් උඩ බලන්න ඕනේ නැහැ ඊමත්. මැද බලන්න ඕනේ නැහැ. එයා දීලා මොකද්ද ගත්තේ? හරි. She saw a pretty red flower. ඇය දැක්කා සුන්දර. pretty කියන්නේ ලස්සන කියන එක. red flower එකක්. හරි. It was just the price. ඒක නම් හරියටම ඒ මිල රුපියල් 100ට ගන්න පුළුවන්. 99 rupees. රුපියල් 99 වුණේ. හරිද? She took the flower. ඇය මල ගත්තා. මොකද කරේ? මල මිලදී ගත්තා නේද? To the cashier and gave the 100 rupee note. නේද? බලන්න වෙන දේ ඊට පස්සේ වන්දි ඔන්න එහෙනම් අහු නොවෙන්න ඕන තැනක් තියෙනවා. මේ මල 108ක් වෙනවා. හරිද? පාර සඳුනි අඬනවා. නේද? සඳුනිට කඳුළු ගලාගෙන යනවා. fell tears gathering. දැන් අම්මට මලක් ගන්න සඳුනි යනවා කඩේට. හරි තෑග්ගක් ගන්න රුපියල් 100යි තියෙන්නේ. but she has only 100 rupee. right not. එතකොට මොකද කරන්නේ? මෙයා මේ මල දිහා බලලා 99 ගහලා තියෙන්නේ. මල අරන් කැෂියර් එකට යනවා. කැෂියර් එකට ගියාට පස්සේ කැෂියර් එකේ ඉන්න මුදලාලි එහෙම නැත්නම් එයා කියනවා මේකේ ළමයා ටැක්ස් එකත් එක්ක මේකට ගහන බද්දත් එක්ක නේද? with sales tax මම ඔයාලට highlight කරන තැන බලන්න tax මේ මලේ ගහලා තින්නේ රුපියල් 99 වුණාට sales tax එක වෙළඳ බද්ද දන්නේ නැත්නම් ලියා ගන්න tax බද්ද sales tax වෙළඳ බද්ද බදු මුදලක් ගහනවා ළමයි ලංකාවට භාණ්ඩයක් ගෙනවත් ඔහොම තමයි හරි 108ක් වෙනවලු දැන් ඉතින් සඳුනිට දුක හිතෙනවා සඳුනි felt tears gathering in her eyes සඳුනිගේ ඇස් වල කඳුළු එකතු වෙනවා වගේ දැනෙන්න ගත්තා felt දැනුණා tears gathering කඳුළු එක රැස් වෙනවා in her eyes ඇගේ ඇස් ඇතුලේ ඇස්වල she didn't understand sales tax ඇය තේරුම් ගත්තේ නෑ පුතේ තේරුම් ගන්න බැරි වුණා ඇයට මොකද්ද sales tax කියන්නේ මොකද්ද කියන එක දැන් මෙයාට රියලයිස් කරගන්න බැරි වුණා මොකද්ද තේරුම් ගන්න බැරි වුණා but all she understood was that she wouldn't be able to give that beautiful present to her mother අම්මට ඒ මල දෙන්න බැරි වෙන බව නම් ඇය තේරුම් ගත්තා දැන් අම්මට එතකොට මොකක් හරි ටැග්ගක් විදිහට මලක් ගත්තා නමුත් මල දුන්නේ නැහැ හොඳට මතක තියාගන්න ඒක හරි සමහර කතා තියෙනවා ඔහොම ඇවිල්ලා මලක් දැක්කා අපි හිතනවා ඒක තමයි ආන්සර් එක කියලා දැන් මේකේ නෑ එහෙම යට තිබුණ අපි හිතමු දැන් සමහර විට මේකේ දීලා තිබ්බනම් යටම finally she bought a chocolate කියලා අපි ඒක දකින්නේ නෑනේ අන්තිමට ඒ චොකලට් එකක් ගත්තා නම් අපි ඒ චොකලට් එක ගත්තා කියලා මේක දකින්නේ නෑනේ එහෙනම් අපි අර කලබලයට උඩ තියෙන රතු මල කියන එක දානවා හරි මේක නම් එහෙම නෑ මේකේ මලක් ගන්න ගියා ඉතින් කතාව ස්ටෝරි එක ඉවරයි හොඳට ඒකත් ඔළුවේ තියාගෙන යන්න
මලක් තමයි ගත්තේ හවුස්හෝල්ඩ් අයිටම් එකක් අමුත් ගන්න උන්නේ නැහැ. ඉතින් කතාව ඉවර වෙච්ච නිසා මල දෙන්න නම් බැරි වෙනවා. ඒක තමයි අත කතාව. නේද? බලන්නකෝ ළමයා. එහෙනම් සිලෙක්ට් අපි අහන්නේ සිලෙක්ට් කරගත්ත එක තමයි. එහෙනම් a red flower කියන එක answer letter A තමයි. මෙන්න මේකට තියෙන එක තමයි උත්තරේ වෙන්නේ. ලකුණු 4ක් හරි වාගේ. අවසානයේ එකක් දන්නවා understood කියන එක ළමයි අපි කලින්ම කතා කරා. එහෙනම් අර මහා දැවැන්ත ඡේදයක් නේ ලකුණු 5න් 5ම හම්බ වෙනවා ඔයාට. කාටවත් මේකේ ලකුණු කපන්න බෑ වට. එහෙනම් question number 7 වලට උත්තර ලියන්න හරියට පුරුදු වෙන්න. බලන්න කොච්චර ගොඩක් තියෙනවද මේකේ. ළමෙක් සාමාන්‍ය normally a student thinks like I cannot do this because this one has a lot of long sentences and I cannot understand some words. There are difficult words, difficult sentences to understand. So a student may give up doing or providing answers for the question number 7. But this one is very easy. එනම් paper discussion අපේ class එකේදී මම කරන්නේ මොකද්ද? අමාරුයයි හැඟෙන ප්‍රශ්න වලට උත්තර පහසුවෙන් ලියන හැටි මම ඔයාලට පෙන්නනවා. උත්තර ටික මේකයි කියලා කියන එක නෙමෙයි වැඩේ. මේක ඔයාවත් එක්ක කරන එක live. මේක තමයි වැදගත්. හරි? තේරෙනාට තේරෙනවා මේ කියන කතාව. නැත්තම් මේක අතරමඟදී piggy bank කියන්නේ මොකද්ද කියලා කල්පනා කරනවානේ. ඊට පස්සේ shelf කියන්නේ රාක්කිය. දැන් මම දැනගත්තට සමහරට ළමෙක් ඉන්න පුළුවන් මේක නොදන්න ළමෙක්. එයා හිතනවා shelf කියන්නේ මොකද්ද? අනේ දෙයියනේ මම ඒක දන්නේ නැහැ නේ. ඒ නිසා මට මෙතනින් එහා කියවන්න බෑ. ඔයා දන්නවද මේ papers නිර්මාණය කිරීමේදී papers create කරද්දී ඒ අය හදන අයගේ අරමුණක් තියෙනවා. මොකක්ද අරමුණ? ළමයෙකුට ලේසියෙන් ළමයි. මේක තමයි ඇත්තම කතාව. දැන් ඔයා O levels මට්ටමේ කියන්නේ සාමාන්‍යයෙන් වැඩි ශිෂ්‍යෙක් නේද? තව අවුරුදු දෙකකින් විතර ලංකාවේ ඡන්දෙ දෙන්නත් පුළුවන්. රටේ ඡන්දය ප්‍රකාශ කිරීමේ බලය පවා ලැබෙන වයසක ඉන්න ළමයෙක්. එතකොට තරුණ ළමයෙක් නේ? එතකොට ඔයා දැනගන්න ඕන එක රහසක් තියෙන. ඒක තමයි මේ පේපර් එකක් ළමයි නිර්මාණය කරන්නේ ඉංග්‍රීසි වගේ එකක්. ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගය කරලා. හරි. පළවෙනි වතාවෙම ඉංග්‍රීසි වලට ABC තුනෙන් එකක් නැති වුණොත් ඔයාට යන්න තියෙන තැන් ගොඩක් අඩුයි. හරිද? යන්න තියෙන ස්ථාන ගොඩක් අඩුයි. ඉහළට යාමට තියෙන හැකියාවල් ගොඩක් අඩුයි. ඇයි ඒ? පළවෙනි සැරෙන් තමයි ලංකාවේ ගැසට් කරද්දී රැකියාවලට ගන්න. ගැසට් කරද්දී අංක 1. ඉංග්‍රීසි භාෂාව පළමුවර ABC තුනෙන් එකක් තිබිය යුතුයි කියලා සමහර ඒවා තියෙන්නේ. ගොඩක් ඒවා තියෙනවා කොන්දේසිය. දෙවෙනි සැරේ කරලා වැඩක් නැහැ නිසා. සමහර දේවල් වලට හරි මේක ඔක්කොටම නෙමෙයි. ඒ වගේම කැම්පස් එකේ මොනවා හරි කෝස් සිලෙක්ට් කරගන්නදී යුනිවර්සිටි ගියාට පස්සේ O level English වලට first time තියෙන්නේ මොකද්ද කියලා අහනවා. right? Understand it. ඒ නිසා පේපර් එකක් ලියද්දී පේපර් එකක් හදද්දී ළමයි ප්‍රමාණයක් අඩුවෙන් තමයි ඉස්සරහට රටේ රැකියාවලට හැම කෙනාම ගන්න බලන්නේ නෑනේ. පරිම දක්ෂයනේ ගන්න බලන්නේ. අන්න ඒ නිසා දැන් අපි එකට පෞද්ගලික එකඟ නැති වෙන්න පුළුවන් පුතේ දුවේ. but ඔයාව කීප දෙනෙක් හරි අඩු කරලා අඩුම සංඛ්‍යාවක් නේ රැකියාවලට ගන්න බලන්නේ. අන්න ඒ නිසා තමයි පේපර් එකක් හදද්දී ළමයිට ගොඩක් මේ වගේ ගොඩක් ඒවා දැම්මහම කියව ගන්න බැරුව කම්මැලිකමට අතෑරලා දාන අයව. අන්න ඒ අයව කැපෙන්න තමයි මේවා හදන්නේ. හරි? ඒ නිසා මතක තියාගන්න ලේසියෙන් එපා වෙන කෙනෙක් වෙන්න එපා ඕනම දෙයක්. මේක කියවද්දී අනේ මට බෑ කියලා අතාරින්න එපා. දැන් උත්තර ලියන්න කලින් ප්‍රශ්නේ කියෙව්වා. ඔන්න මම පොයින්ට් එකයි කියන්න. උත්තර ලියන්න කලින් ප්‍රශ්න ටික කියෙව්වා. ප්‍රශ්නේ කියවලා ඉවරලා උත්තර හොයන්න ගත්ත පටපට ගාලා. ඊළඟට අපි යන් අවසාන ක්වෙස්චන් එක මේකේ තියෙන ක්වෙස්චන් නම්බර් 8 ලකුණු 5යි. මේකත් ඇවිල්ලා පොඩි රචනාවක් පොඩි පැරග්‍රාෆ් එකක් ලියන්න තියෙන්නේ. ෂෝට් එසේ එකක් වගේ. කෙටි රචනාවක් කියලා මම මේකට කියන්නම්. පැරග්‍රාෆ් රයිටින්. ඒ මොකද්ද? ව්‍යාකරණානුකූලව හරියට ලකුණු 5ක් ගැනීම පිණිස මේක මහා සටනක් නෙමෙයි ලකුණු 5යි. හැබැයි මේක හරි වැදගත්. ලකුණු 5ක් ගන්න පොඩි රචනා මාතෘකා දෙකක් දෙනවා. මේක පැරග්‍රාෆ් දෙකක්. බලන්න the place where I live මම ජීවත් වන ස්ථානය. right මේක තේරුම මොකද? මම ජීවත් වන තැන. ඊළඟ තමයි how I spend my free time මම මගේ විවේක කාලය කොහොමද ගත කරන්නේ කියන එක. මේ වගේ පොඩි දෙකක් දෙනවා. දැන් සව උදාහරණ මම කියන්නම් නේද? my favorite book ඔන්න වගේ වෙනවා. my favorite book. ඒ වගේම the person I like most මම වඩාත්ම කැමතිම මගේ ප්‍රියතම පුද්ගලයා. හරි? හරි. අන්න ඒ වගේ මාතෘකා සාමාන්‍යයෙන් පොඩි මාතෘකා ගැන ළමයාට ලියන්න පුළුවන්ද කියන එක බලනවා. මේක රචනාවක්ම නෙමෙයි. පොඩි paragraph writing එකක්. ඉතින් මට මේ කැමති එක you can select one of the given sentences and write a paragraph about
the select topic. මම ලියන්නම් ඔන්න the place where I live කියන එක පළවෙනියටම මෙන්න මේ වගේ එකක්. අපි එතකොට මාතෘකාව ලියනවා නැවත. right? මම ජීවත් වන ස්ථානය එහෙම නැත්නම් ප්‍රදේශය කියන අයිඩියා එක තමයි මම මේ ලියන්න හදන්නේ. දැන් ඔයාට ඔයාලි ජීවත් වෙන ප්‍රදේශය කොහේද කියන එක දාලා ලියන්න පුළුවන්. නේ? කිසි ගැටලුවක් නැහැ. මේක ව්‍යාකරණ අනුකූල ලස්සන ලියා ගන්න පුළුවන් එකක් තමයි. හරියටම කරුණු ටික තියෙන්න ඕනද? right? මම ලියනවා මෙහෙම. I was born. හරි? I was born කියන ළමයි මම ඉපදුනේ. I was born in කියලා දාලා ඔයාට ලියන්න පුළුවන්. ඔයා කලම්බු නම් කලම්බු, නිගම්බු නම් නිගම්බු, ජැප්නා නම් ජැප්නා. right? I was born in Gaul. හරි? and also right, and also කියන්නේ ඒ වගේම. හරි? මම ලියන ඔක්කොම ලියන්න ඕනේ නැහැ. I was born in Gaul and also I live in Gaul. Since my birth ඒ කියන්නේ මොකක්ද ළමයි? මගේ උපතේ පටන්. මගේ ඉපදිච්ච දවසේ පටන්. මගේ උපන්දා සිට කියන අදහස. Since my birth, හරි? I have been living, right? ඕනේ. එච්චර දිග ඒවා ලියන්න ඕනේ නැහැ. Since my birth, I live here with my සරලව ලියමු. with my family members. right? දැන් පොඩි environment එක පොඩ්ඩක් විස්තර කරනවා. there are many නේද? දැන් මොනවද නේ අර මහ කුණු වෙලයි එක එක ජරාවල් ගඳ ගහන පරිසරයක් වෙනත් වෙන්න පුළුවන්. but අපි කතා කරලා තියෙනවා there are many beautiful නේද? places. there are many beautiful places කියන්නේ ගොඩාක් ලස්සන ස්ථාන තියෙනවා around my house. මගේ ගෙදර වටා තියෙනවා ලස්සන ස්ථාන ගොඩක්. දැන් එහෙම ගත්තට පස්සේ ළමයි මේ ලස්සන ස්ථාන ගොඩක් තියෙනවද කියලා ඉතින් ඔයා ගිහින් බැලුවොත් ගෙදර පිටිපස්සට පෙනෙයි. එහා පැත්තෙන් මදුරුව වහලවා, මේ පැත්තෙන් මැස්සෝ වෙනවා. හරි, මේ පැත්තෙන් මාළුකාරයෝ මාළු වීසි කරලා මාළුකුන් වීසි කරලා ජරාව දාලා. හරි, ඒ මොනවද තිබ්බත් but you don't need to write the actual situation about your place, and you can write something about your place, and you don't need to provide the correct answer for the actual situation of your place. You can just give some example. You can write something like easy things which you can write in English. There are many beautiful places around my house. The most attractive thing, right? right, the most attractive place කියලා මම දානවා. මම පුතේ මේ thing කියලා ලිව්වේ මම ලියන්න හදුවෙන එකක්. The most attractive place in our area is our temple. ඒ කියන්නේ මොකද? අපේ ප්‍රදේශයේ තියෙන වඩාත්ම ආකර්ෂණීය ස්ථානය වන්නේ අපේ පන්සලයි. එහෙම එකක් මට නෑ. හරි, the most attractive place in our area is our temple. අපේ පන්සල තමයි මේ කියන්නේ මේ ප්‍රදේශයේ තියෙන වඩාත්ම සුන්දරම තැන. එහෙනම් කොහොමද ඒක ගොඩනගාගත්තේ? The most attractive place, වඩාත්ම ආකර්ෂණීය ස්ථානය. The most attractive place, attractive ආකර්ෂණීය in our area, අපේ ප්‍රදේශයේ තියෙන අනේක මොකද්ද? is our temple, is our church, is our mosque, is our කෝවිල්. ඕන දාන්න පුළුවන්. is the paddy field that belongs to සිරිපාල uncle. සිරිපාල මාමට අයිති කුඹුර තමයි කියලා ඔන්න ලියා ගන්න පුළුවන්. එහෙම එකක් තියෙනවනම් නේ. ඕනනම් සිරිපාල මාමගේ කඩේ කියලා ලියන්න පුළුවන්. ඥානවතී නන්දගේ තේ කඩේ. එහෙම ලියන්න පුළුවන්. හරියට ලියන්න නැහැ ඕනේ, right? ලියන sentence එක වැදගත් නැහැ. ලියන දේ හරියට ලියන්න නැහැ ඕනේ.
is our temple. ඔයාලට ලියන්න පුළුවන් ලස්සන මල් තියෙනවා. මොනවා ඕන දෙයක් ලියන්න පුළුවන්. බලමු ප්ලේස් එක ගැන අපිට ලියන්න පුළුවන්. There is a river, right, called Ginganga. There is a river called Ginganga. හරි. Ginganga කියලා හඳුන්වන ගඟක් තියෙනවා. There is a river called Ginganga. It is, right? Right. Sometimes සමහර වෙලාවට කමවත් දානවා. සමහර වෙලාවට it causes flood. In our area. සමහර වෙලාවට එය ගම් වතුර ඇති කරනවා. causes කියන්නේ මම කියන්නේ හේතු ප්‍රත්‍ය වෙනවා. සිංහලෙන් කිව්වොත් එනද? It causes flood in our area. දැන් සමහර ළමයි දන්නේ නැති ගම් වතුර එනවා ගඟ උතුරලා ගිහිල්ලා. මම මේ කියන්නේ ඒ ගැන. There is a river called Ginganga. Sometimes it causes flood in our area. FLOOD flood කියන්නේ මේ food නෙමෙයි. flood කියන්නේ ගම් වතුර in our area අපේ ප්‍රදේශයේ. right. වචන ගාන බලන්න දැන් සාමාන්‍යයෙන් ඇවිල්ලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 right මෙතන අනිවාර්යෙන් 50ට වැඩි වෙන්න ඕන. හරි. එහෙනම් this is අපි යමු මෙහෙම. anyway කෙසේ වෙතත් මම ලියන මෙහෙම අවසානයේ anyway කියන්නේ ඒ කෙසේ වෙතත්. හරි. anyway කොහම වුණත් I like the place where, right, I live. මම ජීවත් වෙන ප්‍රදේශය where I live කියන්නේ මම ජීවත් වෙන ප්‍රදේශයට ජීවත් වෙන තැනට මම කැමතියි. I like the place where I live. දැන් ගම් වතුර ආවත් සුනාමි ආවත් මම කැමතියි මං ඉන්න තැනට. හරිද? එහෙනම් ළමයි මෙන්න මේ වගේ පොඩි දෙයක් වල ලියන්න තියන්නේ. You can get total marks for a writing like this. So I think you will write some example or model writings by guessing some topics in your mind. Do it when you are free. හරි. සෙල්ලම් කරන්න යන වෙලාවේ මේ වගේ දේවල් ලියන්න බලන්න පොත ගැන. ඊළඟට මම ලියනවා how I spend my free time කියන මාතෘකාව ගැන පොඩි එකක්. ඒකත් මම මේ විදිහටම මේක මක්කලා ලියන්න හදන්නේ. නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න නැත්නම් වීඩියෝ ක්ලිප් එක නැවත බලන්න. හරි. ඊට පස්සේ මම ලියන්න හදන්නේ මෙන්න මේ B කියන එක යටතේ ලකුණු පහම ගන්න පුළුවන් දේවල්. බලන්න මම ඒකේ මාතෘකාව මෙතන ආයි ලියන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේක ලියාගෙන තමයි ලියන්න ඕන. හරි. how I spend කියන්නේ ළමයි ගත කරනවා කියන එක මම නිකන් පෙන්නන්නම්. spend spend වලට තේරුම් මම දෙකක් කියන්නම්. එකක් තමයි මොකද්ද? ගත කරනවා කියන තේරුම. අපි කාලය වගේ දෙයක් ගත්තොත් ළමයි ගත කරනවා නේද? ගත කරනවා. එහෙම නැත්නම් තව තේරුමක් තමයි සල්ලි වගේ දෙයක් ගත්තොත් වියදම් කරනවා. හරි. එතකොට දැන් මෙතනදී නම් මොකද්ද? how I spend my free time. මම මගේ විවේක කාලය, නිදහස් කාලය කොහොමද ගත කරන්නේ? මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔයා ටයිම් එක ගත කරන හැටි ගැන ලියන්න තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන එකේ තේරුම තමයි ඔයාගේ leisure time activity එක මොකද්ද? එහෙම නැත්නම් ඔයාගේ hobby එකක් ගැන මේ පොඩියට ලියන්න පුළුවන් වටෙන් කරකවලා ඇවිල්ලා. නේ? කොහොමද විවේකී ගත කරන්නේ? අපි ඒ වුණාට මේක ගෙස් කරලා මේක ගන්නවා මෙහෙම. කෙලින්ම ඩිරෙක්ට් එනවා මන් තැනට නේද? ඕන්න අපිට එන්න පුළුවන් මෙහෙම. I believe that we must have a මොකද්ද? I believe that මම විශ්වාස කරනවා මම මේක පැහැදිලි කරන්න. I believe that we must have a, right, effective way to හරි. ඔන්න බලන්න මේ පළවෙනි සෙන්ටෙන්ස් එකේ පොඩි පඬිත කතාවක් තමයි මම මේ කියලා තින්නේ. I believe that. ඒ කියන්නේ බව මම විශ්වාස කරනවා. I believe that. බව මම විශ්වාස කරනවා. මොකක් බවද මම විශ්වාස කරන්නේ? We must have. අපිට තියෙන්නම ඕන. හරි. මොකද්ද තියෙන්න ඕන? විතරයි ළමයි වැදලා තියෙන්නේ. An effective way කියලා එන්න ඕන පුතේ දුවේ. We must have an effective way. කියන්නේ අපිට තියෙන්නම ඕන ඵලදායී ක්‍රමයක්.
an effective way මොකටද ඵලදායී ක්‍රමයක් තියෙන්න ඕන to spend our free time අපේ විවේක කාලය ගත කරන්නට දැන් මිනිස්සු නාම ළමයි අපිට තියෙන්න ඕනේ විවේක කාලයක් අපිට ලැබෙනවනේ අන්න ඒක තියෙන්න ඕන මොකටද ඵලදායී දෙයක් කරන්නේ දැන් free fire ගහන්න වගේ ඵලදායී දෙයකට තමයි ළමයි ගොඩක් වෙලාට ඒක යොදවන්නේ ගොඩක් ළමයි නේද FB යන්න මොනවාරි WhatsApp යන්න මොනවාරි යන්න තමයි use කරන්නේ but it is not the correct way and you know that there are many effective ways you can watch lessons you can read newspapers and gather knowledge you can support your parents and you can cultivate some vegetables or some fruits plants in your home garden and you can read many novels means good novels okay don't read romantic novels too much I believe that we must have effective ways එන ළමයි effective way එකක් අපිට තියෙන්න ඕනේ අම්මට වලන් ටික හොදන්න උදව් වෙන එකත් විවේක කාලයේ ලස්සනට ගත කරන්න තියෙන ක්‍රමයක් දවසකට මැරෙන්න යන වතුරේ වැටිලා ඉන්න සතෙක් බේරන එක එක් කූඹියා ගානේ බේරන එකත් effective way එකක් තමන්ට විවේකයක් හම්බෙලා පාඩම් කරලා එළියට යනකොට ගිහින් බලනවා මිදිලා තියෙන කාණුව දිහා if you see an ant inside the drain you can save its life උගේ ජීවිතය බේරන්න පුළුවන් අන්න ඒ වගේ අමුතු කවුරුත් නොකරන hobbies කට්ටියට තියෙන්න පුළුවන් මල් පැල ටිකක් ඉන්දන එක මුද්දර එකතු කරන්න එපා 11 වසරේ ළමෙක් සාමාන්‍ය මුද්දර එකතු කරනකොට නිකන් ලැජ්ජයි දැන් එහෙම කරන්න එපා 5 වසරේ නෙමෙයි දැන් ඉන්නේ දැන් මුද්දර එකතු කරනවා දැන් සාම්ප්‍රදායිකව කියන්න එපා කියන්නත් එපා ලැජ්ජයි හරි කොටිල්ලක් කර කිරි බෝතලයක් කර සූපු උකට ගන්න ඉන්න තමයි වෙන්නේ නා එහෙනම් පළවෙනි ඡේදයෙන් මම ළමයා කියන්න ගත්තේ මොකද පළවෙනි සෙන්ටෙන්ස් එකෙන් මම ලිව්වේ මේක බලන ගුරුවරයාගේ පොඩ්ඩක් නේද දෙසි දෙස ඇස් මවිත කරවයි මහරජාණනි වගේ කියවන මිනිස්සෙක් මොකද වෙන්නේ wow මාර එක්සලන්ට් කොල්ලෙක් මාර ළමෙක් මෙයා මේ දුව ලියලා තියෙනවා මෙහෙම ද විභාග අංකෙන් දුවේද පුතේද කියලා එහෙම මේ ජෙන්ඩර් එක අඳුර ගන්න බෑ මේ ළමයා ලියලා තියෙනවා මරු කතාවක් මොකද්ද I believe that මේ ළමයා කියනවා මෙහෙම මොකද ලියලා තියෙන්නේ අපිට විවේක කාලය ගත කරන්න ඵලදායී ක්‍රමයක් තිබිය යුතුමයි කියලා මම විශ්වාස කරනවා. wow සොක්‍රටිස්ගේ දරුවෙක්ද කොහෙද කියලා හිතයි. ඇරිස්ටෝටල්ගේ දුවෙක් හරි පුතෙක් හරි කියලා හිතයි. ඊළඟට එනවා දැන් පඬිත විදිහට පටන්ගෙන ඊළඟ වාක්‍යය නිකන් I eat rice කියලා ලියන්න බෑනේ. නේද? එහෙනම් මම ලියනවා මෙහෙම therefore කියන වචනේ ළමයි හරිම මොකක් වගේ වචනයක්ද නේද? මේකේ තේරුම තමයි THERE therefore කියන්නේ එම නිසා කියන එක. එම නිසා. මේක formal english වචනයක්. formal. හරි? මම මේ හැම ලියන්න එකම ලියන්න එපා. හරි? හරි ෆෝමල් කියලා කියන්නේ මොකද්ද? විධිමත් ඉංග්‍රීසියේ විධිමත් වචනයක්. මේ therefore කියන එක FORMAL ෆෝමල් වචනයක්. හරි ඒ කියන්නේ මේක නිකන් අර ලිඛිත භාෂාවේ යොදන එකක්. ඔයාට මේ therefore කියන එක වෙනුවට යොදන්න පුළුවන් එම නිසා කියන්න සාමාන්‍ය කටවහරි කතා කරනකොට මේ වචනේ. so කියන එක. but you don't need to use it when writing something. don't use it to write something. You can use therefore instead of using so. okay okay babies therefore එම නිසා දැන් එනවා මං කියන පුද්ගලයා ගැනට therefore I නේද I read many English බොරු මේ අලි බොරු කියන්නේ I read many English නේද novels මම කියවනවා ගොඩාක් ඉංග්‍රීසි නවකතා කවුරුත් ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා අහනද කෝල් එකක් දැලා right is this ethical are you reading a lot of novels English novels at your free time කියලා අහනවද ගෙදර අම්මගෙන් කවුරු කතා කරලා අහන්නේ තාත්තගෙන් අහනවද නෑ නේද නඳුන් කවින් අහන්නේ නෑ කවුරුත් කෝල් කරලා මේක බලද්දි ගුරුවරයා හරිද එහෙම පේපර් මාකින් කරන අය අහන්නේ I read many novels English novels at my free time හරි මගේ විවේක කාලයේදී අන්න ඒක තමයි බලන්න මම ඊළඟට ලියන සෙන්ටෙන්ස් එක මාර සුන්දරයි it is the way ඒක තමයි ක්‍රමේ මොකද it is the way ඒක තමයි ක්‍රමේ it is the way how I spend my free time අයි මම කියලා දෙන්නම් මේක හරිම ලස්සනයි මේ වාක්‍ය කොට හදපෙඩි හැදුවේ නුවන් සමීර වුණාට මේක ලියන්නේ ඔයානේ it is the way හරි මේ සින්දුවකක් තියෙනවා මේක දන්න කෙනා සින්දුවේ පොඩක් කියන්නකෝ මට ලිරික්ස් එක මොකක්ද මොන සින්දුවේද කියලා එහෙම බලන්න නැහැ ළමයි ගොඩක් වෙලාවට it is the way how I spend my free time ඔය highlight කරපු එකේ තියෙනවා තමයි
ඒක තමයි ක්‍රමේ. මම මගේ විවේක කාලය ගත කරන. එහෙනම් මම මගේ විවේකේ ගත කරන ක්‍රමය යන්නේ ඒකයි. පොත් කියවන ළමෙක් ෂා මෙයාගේ නම් වරදින්න විදියක් ඇත්තෙම නැහැ කියලා සර් හිතනවා මේක බලන. මැඩම් හිතනවා. It is the way how I spend my free time. දැන් එනවා රීඩින්ග්ස් ගැන කියන්න. reading නේද? books. මොකක්ද එළියේ? reading books. පොත් කියවීම නේද? reading books give us නේද? a lot of experience. පොත් කියවීම ලබා දෙනවා අපිට මොනවද? a lot of experience. That's why අන්න ඒකයි. that is why ඔන්න කැලේ තේරුම මොකද්ද? අන්න ඒ නිසයි. that is why අන්න ඒකයි. හරිද? ලියා ගන්න පටස් කාලා. that is why අන්න ඒකයි. මේක මේ රචනා මේ paragraph එකට විතරක් නෙමෙයි. you can replace this one and take this one from this paragraph and write something new. that is why අන්න ඒකයි. දැන් අපි කාටද කියනවා? that is why I like you. අන්න ඒකයි මම ඔයාට කැමති. දැන් අර අන්න ඒකයි කියන කෑල්ල හදාගන්නේ ළමයි. that is why. Right? That's why I like your performance. That is why I like your writings. That is why I like your handwritings. අපි ගත්තොත් ළමයින්ගේ handwritings අත්අකුරු මං කියනවා ගුරුවරයා මම මගේ පොත බලලා කියනවා wow you have nice handwritings. Oh, very beautiful. නේද? They are very beautiful. That is why I like your handwriting. That is why අන්න ඒ නිසයි. Right? That is why අන්න ඒ නිසයි. That's why I like. That is why I අන්න ඒ නිසයි මම තෝරගත්තේ reading as the way. the way කියන්නේ මොකද්ද ළමයා? ක්‍රමය. the way as the way ක්‍රමය විදියට ක්‍රමය ලෙස නේද? to spend my free time. I කියන්නම් that is why I selected reading as the way to spend my free time. බලන්න කොච්චර මේකේ connected ද කියලා. කෙනෙක් connection එක හරියටම තියෙනවා. කොහොමද තියෙන්නේ? මේකේ කියන් එන්නේ පඬිත කතාවකින් පටන් ගන්නෙ. නිකම්ම නිකන් sentences නෙමෙයි. දැන් අපි හිතමු ළමයි මේ මැද ලියනවා I play cricket. එක එක මේ බයිලා නෑ මේකේ. උඩ ලියන sentence එකයි දෙවෙනි sentence එකයි logically තාර්කිකව there is a connection. හරි දෙවනි එකයි තුන්වෙනි එකට තාර්කිකව සම්බන්ධයි. දැන් ලොකු ළමයිනේ ඔයාලා. එසල් ලියන sentences අර තරුදදා පොඩි බබාලා ලියන ඒවා වගේ හුරතල් ලෙවල් ලියලා හරියන්නේ නැහැ. ලියන එක ඇතුලේ විද්‍යාත්මකව හරි තාර්කිකව සම්බන්ධතාවයක් තියෙන්න ඕන. මේ කනෙක්ෂන් එකක් තියෙන්න ඕන. මම ලියනවා මේම කියවන්නේ හැමෝටම ඉෆෙක්ටිව් ක්‍රමයක් තියෙන්න ඕන. එහෙමනේ පටන් ගත්තේ. ඒක නිසා තමයි මම ඉංග්‍රීසි නව කතා කියවනවා මගේ විවේක වෙලාවේ. එහෙම තමයි දෙවෙනි එක ආවේ. ඇත්තනේ ඉෆෙක්ටිව් වේ එකක් විදිහට ගන්න පුළුවන් ඉෆෙක්ටිව් ක්‍රමයක් නේ ළමයි ඉංග්‍රීසි නව කතා කියවනවා කියන එකනේ. It is the way how I spend my free time. අන්න ඒක තමයි මම මගේ විවේක කාලය ගෙවන නේද වනල පද්දලා කියනවා මේව. ඒක තමයි මම මගේ මේ විවේක කාලය ගෙවන්න පාවිච්චි කරන ක්‍රමය. ඉතින් ඒ වගේම තව පඬිත කතා කියනවා. ඉතින් නේද? තමන් කරන දේ හරිනම් යකෙකුටවත් බය වෙන්න එපා කියනෝනේ. දැන් ඔයා තමන්ගේ පොර ටොක්ස් එකක් දෙනවා. නේ? තමන්ගේ පොඩි කයිවාරු ටිකක් ගහනවා. මේ බලන්න reading books පොත් කියවීම නේද? අපිට ගොඩක් අත්දැකීම් දෙනවා. ෂා හොඳයි. අත්දැකීම් දෙනවා. එතනින් පස්සේ සම්බන්ධය බලන්නකො. අන්න ඒකයි. that is why. එහෙනම් උඩ එක යට එක සම්බන්ධද නැද්ද? සම්බන්ධයි. හොඳට අහගෙන ඉන්න මේක නිකන්. හරි? සම්බන්ධයි. අන්න ඒ නිසයි මම තෝරගත්තේ පොත් කියවන එක මගේ විවේකයේ ගත කරන ක්‍රමයේ විදියට මම තෝරගත්තේ ඒකයි. හරි? කනෙක්ෂන් එක තේරෙනවන්නේ සම්බන්ධයක් තියෙනවා. ඕනනම් ඔයාලට අනිත් අයට බනින්නත් පුළුවන්. නිකන් ලංකාවේ සිස්ටම් එක තමයි නේද? අපි හොඳ දෙයක් කරනකොට අනිත් එකාට බනිනවා. අපි ක්ලාස් එකක් කරනකොට සර්ලා එහෙම අනිත් ගුරුවරට බනිනවා. එහෙම තියෙනවා. මම කවදාවත් බැලලා නැහැ. දැන් ඔයාලා දැන් වරුද්දකට වැඩි කාලයක් ඉන්නවා ළමයි. වරුද්ද එකමාරකට විතර ලඟ වෙන කාලයක් නේ. හරි. අපි කවදාකට බැන්නේ ඔයාලා බනින්නත් එපා. දැන් අපි මොනවාරි දැන් අපි OB එකක් කරනවා මම නම් කරනවා නමුත් සමහරු කරන්නේ නැහැ කියලා ඕන කියන්න පුළුවන්. but
නේද? some people නමුත් සමහර මිනිස්සු ඇඟිල්ල දික් කරන්න නිකන් ලංකාවේ there is a tradition of pointing the finger at other people who are not doing the same thing like you do. ඔයා කරන දේ වගේම ඒ දේම නොකරන මිනිස්සුන්ට කියනවා නෑ උන්ට පිස්සු. එයාලා කරන්නේ නෑ ඒක. එයාලා පොඩි සයිකෝ වුලක් තියෙනවා. එයාලා කරන්නේ නෑ අනේ මං විතර මේ හොඳ වැඩේ කරන්නේ එහෙම. එහෙම පොඩි පුරත්ත මානසිකත්වයක් මිනිස්සුන්ට තියෙනවා. දැන් ඔයාලට ඔන්න ලියන්න පුළුවන් ඒක. but some people do not use නේද? THEIR there. සමහර මිනිස්සු right there. සමහර මිනිස්සු පාවිච්චි කරන්නේ නෑ ඒගොල්ලන්ගේ free time for something effective. ඒ කියන්නේ මොකද්ද? fruitful. ඕනවන් මල්ලි. fruitful. fruitful කියන්නේ මොකද්ද? fruit කියන්නේ පළතුරු, full කියන්නේ පිරුණු වගේ අයිඩියා ගන්න නේ. ඵලදායි. fruitful කියන්න පුළුවන් ඕන. effective කියන්න පුළුවන්. අන්තිමට මොකද්ද? but some people නමුත් සමහර මිනිස්සු එයාගේ විවේක කාලය පාවිච්චි කරන්නේ නෑ මොකද for something effective. ඒ කියන්නේ පුතේ මොකද? something effective. මොකද? ඵලදායි යමක් සඳහා. for something effective ඵලදායි යමක් සඳහා. දැන් මම ඔයාලට ගොඩක් වෙලාවට ඔයාලා දකින්න ඇති මම නිවුස් ආටිකල් එකක් දානවා. ඒකදී වුණත් මම ළමයිට කියන දෙයක් තමයි ඉගෙන ගන්න අයට වැඩිහිටියන්ට කියන දෙයක් තමයි නිතරම word by word පාඩම් කරන්න එපා. හරිද? දිග රචනා ලියන්න. දිගට කතා කරන්න ඕන නම් if you really want to communicate in English language, to write in English or to speak in English, the first thing you have to do is to study the words together, collective words, long sentences, phrases, not simple or single or small words. Don't just limit your talent to read small words. Read some. Read means study some combined, complex. right? තේරෙනවද මං කියන එක? නිකන් අර සංකීර්ණ වාක්‍ය පාඩම් කරලා මේ highlight කරපු එක වගේ ඒවා ලියලා මතක තියාගන්න. for something effective. එතකොට දිගයි මේ කැලේ තුනක් තියෙනවා. මොකක්ද තේරුම? ඵලදායි යමක් සඳහා. නේ? එහෙම නැත්නම් ඵලදායි යමක් වෙනුවෙන්. හරි? එහෙම ලියලා ඉවරලා පාඩම් කරගෙන දැන් ලියා ගන්න මේ අතේ තියෙන කොළ කෑල්ලේ ඉන්න එපා නිකන්. හිත කියනවනේ right sir මේක ගන්නවා. sir මේක දායි වීඩියෝ එක. මං ගන්නවා වීඩියෝ එක. පස්සේ බලනවා. වෙන්නේ නෑනේ. වෙන්නේ නෑ වැඩේ. කලින් කීවතාවක් එහෙම වුණාද? වෙන්නේ නෑනේ. එසව දන්නවා මේ වෙලාවේ කරන්නේ වැඩේ. ඒකට එනර්ජි එකක්, පර්සනැලිටි එකක් ඕන ළමයි. මේ වෙලාවේ මේ දෙන වැඩේ මේ දැන් කරන්න. හරි? අම්මා අරන් දෙනවා කඩදාසි, අප්පච්චි තාත්තා අරන් දෙනවා කඩදාසි, නේ? ෂෝට් නෝට් කොළ, පේපර්ස් ලියන්න පොත්, පෑම් පැන්සල් හැමදේම ඔයා පොල් කඩලා හම්බ කරනව නෙමෙයිනේ. ඒවා පේරන්ස්ලාගේ දාඩිය මහන්සියෙන් හම්බෙච්ච සල්ලි. ඒ නිසා ඒවා O level ලියනකම් විතරයි. මේ ඔය කඩදාසියේ ඉන්නේ. ඒ ඔය පෑන තියෙන O level ලියන කරන්න. එහෙනම් මේ වෙලාවේ මේ ක්ලාස් එකට දාලා තින්නේ සල්ලි ගෙවලා. සෝ ඔයා අනිවාර්යෙන් ඉගෙන ගන්න යූස් කරන්න. දැන් මේ වෙලාවේ සර් කෙනෙක් ලියන්න. හිත කියනවා රයිට් නෑ. ඔබ ලියන්න එපා පුතේ. එහෙම හිත කියනවනේ. ඔයා ලියන්න බෙපා කියලා හිත කියනවා. ඔය පොඩක් ඕක පොඩක් අනේ පොඩක් සබ්ද දාගෙන අහගෙන ඉන්නවා මොන හරි වැඩක් කරන්න. සර්ට පේන්නේ නෑනේ. රයිට් ඉට්ස් ඕකේ. සර්ට පේන්න ඕනේ නෑ. ගහලා වැඩ කරන්නේ නෑනේ. මං හිතනවා මගේ ටීම් එක නම් මම විශ්වාස කරනවා සුපර් සෙට් එකක් එක්ක ඉන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ මේක අපිලා සිලෙක්ටඩ් ස්ටුඩන්ට් ක්ලාස් එකක් යන්නේ. ඒ ගොඩක් ළමයි ඉංග්‍රීසි මීඩියම් කරන්න ඇතින්නවා. ඒවට තේරෙනවද දැන් මේක මේ හරියටම තාර්කිකව ලොජිකලි හොඳටම සෙට් කරගත්ත හැටි. හරි? ඉතින් ගිය අවුරුද්දේ අපේ ක්ලාස් එක තමයි ළමයි ඔයාලා දන්නවා ඔයාලා 10 ඉඳපු සෙට් එක දන්නවා 11 අයියලා අක්කලා කොහොමද ලකුණු ගත්තේ කියලා. මේ 35 ඉඳපු කට්ටිය 78 ගත්ත කට්ටිය මතක ඇති එක වාරෙන් ටර්ම් එකෙන් දෙකෙන් උඩට ආපු හැටි. එක එක ස්කෝල ලංකාව පුරාම ආපු අය. හරි මම මේ ඉස්සර ටියුෂන් එකක් දෙන්න මේක කරන්න යන්න අර පටන් ගත්ත ක්ලාස් එක නවත්තන්න බැරුව ළමයිත් එක්ක වෙනුවෙන් කරන්න යන්නේ. හරි. හරි අම්ම කරන් කන්න කරඩක් නෙමෙයි මේක කියලා දන්නවා මුලින් ඉඳන් ඉඳපු ළමයි මොකද සෙට් එක හරි. හරි අපි බලාගෙන යමු මේක ඉස්සරහට something effective right මම හිතනවා මේක ඇවිල්ලා වචන 40 තියෙනවා 50ක් තියෙනවා කියලා. right අනිවාර්යෙන් මට ෂුවර් මගේ right ඉස්සර මම ලියලා හුරු වෙලා තියෙන්නේ මට මේ වගේ පහක් ලියනකොට මට හිතෙනවා මේක වචන 50ක් ඇති කියලා. නිකන් ඕනනම් ගණන් කරන්න. හරි කවුරුන් හපනෙක් ඉන්නවනම් ගණන් කරන්න මට කලින්. right මෙතන 13 තියෙනවානේ මම හිතුවා මෙතන තියෙන්නේ 13 හරි 13 මගේ පළවෙනි පෙළේ තියෙනවා. මම නිකන් 10ක් දාමුකෝ 10 දාමුකෝ 10 දැම්මත් මෙතන 50 තියෙනවා. එහෙනම් මට හුරු වෙලා තියෙනවා මම ලියලා ඉවරලා මේක ඇතුලේ 50ක් ඇති කියලා මට හිතන්න පුළුවන්. නිසා guess and practice and
do your writings. හිතන්න එපා විභාගෙදි මම ලියනවා කියලා. ලියලා පුරුදු වෙන්න. ඒ නිසා මම මේක ඉවර කරලා යනවා question number 8 වලින් පස්සේ අපි හැමෝම දන්න විභාගේ තියෙන දෙවෙනි පේපර් එකේ කියන එකේ තියෙන අසීරුම පේපර් එක කියලා කට්ටිය විශ්වාස කරනවා. මෙන්න මේ පේපරේ ලකුණු 60ක් හම්බ වෙනවා. මම මේකේ සෙකන්ඩ් පේපර් එක කරා වගේත් මතකයි මම ඔයාලට දෙන්න හිතාගෙන කරා ඒක. වීඩියෝ එකක් දැම්මා වගේත් මතකයි මට. right කොහොම හරි කමන්නේ. මේකට ලකුණු 60ක් හම්බ වෙනවා ළමයි. අනේ මට මේ chat එකේ මේ ක්ලාස් එකේ ඉන්න ළමයිගෙන් මම මේක මට මතක නෑ මම අපේ YouTube එකට දැම්මා වගේ මතකයි මේක කරලා ඉවරලා මේකේ සෙකන්ඩ් පේපර් එක බැලුවා නම් කවුරු yes කියලා දාන්න හරි බලලා නැත්තම් මම දාන්න නෑ මට මතකයි මම මේක හැදුවා ඔයාලට දෙන්න හිතාගෙන ළඟ දවසක් බලමු මේකේ තියෙන ළමයි question number 9 ඉඳන් ඉතිරි කොටහ මේකට ලකුණු 60ක් හම්බ වෙනවා පැය දෙකක කාලයක් හම්බ වෙනවා you have 2 hours of time to complete this paper and this paper gives you 60 marks ලකුණු 60ක් හම්බ වෙනවා මේකට අර උඩ එකට 40යි නේද එහෙනම් පේපර් එකේ ලකුණු 60ක්ම හම්බ වෙන්නේ මේකට එහෙනම් මේ 60 ගන්න 2 hours තියෙනවා 2 hours තියෙනවාට මේ 2 hours ඇතුලේ මේක කරගන්න ඕන මේකෙදි ළමයි නාහෙන් අඬන ප්‍රශ්න කීපයක් තියෙනවා එකක් තමයි මේ question number 9 හරිද ඉන්දියාව ඔයාලට තේරෙනවද දුව මම මේ කියන දේවල් මෙසේජ් එකක් දාන්න තේරෙනවා yes කියලා නැත්නම් no කියලා දාන්න දේවින්දිට තේරෙනවද මම මේ කියන දේවල් ඔව් chat එකෙන් දාලා තියන්න මයික් එකෙන් නැතුව chat එකෙන් දාලා තියන්න yes හරි නෝ හරි දාලා තියන්න අපි යන් ඊළඟට yes good India yes right India කියලා මම ඉංග්‍රීසි වලින් ලියනකොට දකින්නේ හරිද මේ බලන්නකෝ දැන් question number 9 මේකට වැඩි වෙලා ගන්න එපා මේකට ලියන රහස තමයි ඉස්සෙල්ලම ප්‍රශ්න පටස් කාලා කියව ගත්තා මොකද්ද කරන්න තියෙන්නේ ආසෙටික මොකද්ද කරන්න තියෙන්නේ අන්ඩර්ලයින් කරන්න තියෙන්නේ හොඳට මතක තියාගන්න මේක බෝල්ඩ් කරලා තීන්ත වැඩියෙන් වියදම් කරලා පේපර් එක හදන කට්ටිය ඔයාලට මේක බෝල්ඩ් කරලා දෙන්නේ හරි මොකටද මේ අන්ඩර්ලයින් කියන උපදෙස් දෙන්නේ පේපර් එකක කරන්න තියෙන්නේ කරන්න කියන වැඩේ අර මාළුවා නැහින්නේ කටින්ද කියනවනේ ළමයි කරන දේ තමයි මේක මේ ඉර ගහන්න නැතුව මේ හිස්තැනෙත් ලියනවා එහෙම කරන්න එපා කොහෙවත් ලියලා නැහැනේ නේද උත්තරේ ලියන්න කියලා නැහැනේ මේකේ ඒ නිසා just follow the instructions given in the paper right paper එක ඇතුලේ දීලා තියෙන උත්තරේට ලියන්න තියෙන විදිය විතරක් ලියන්න ඕන නේද අපි විශ්වජිත් හරිද හිමාංශයට පැහැදිලිද මං කියන එක හරි මේ ලියන්න තියෙන දේ විතරක් කරන්න අපිට මේ හිස්තැන දුන්න කියලා මේක ඇතුලේ උත්තරේ දාලා හරියන් ගාලා ලියන්න එපා දැන් මේ දීලා තියෙන පළවෙනි ආන්සර් එකේ ඉරක් ගහලක් තියෙනවා මට පේනවනේ එතනවත් හිස්තැනේ ලියලා නැහැනේ එතකොට අහන්න එපා සර් අයි මොකටද මේ හිස්තැනක් දීලා තියෙන්නේ කියලා ඒක අහන්න ඕනේ මේ හදපු මිනිසුන්ගේ ඇයි ඒ දෙන්නේ ඔයා කන්ෆියුස් කරන්න ඔයාට ඕන නම් උත්තරේ මේකේ ඉරි ගහන්න නැතුව without underlining if right just imagine that you write your answer here මෙතන ලියනවා උත්තරේ අන්ඩර්ලයින් කරන්න නැතුව එහෙම වුණොත් බලන කෙනාට වැරදි දාන්න පුළුවන් ඇයි ඒ පේපර් එකක් හදන්නේ ළමයි O level පේපර් එකක් කියන්නේ රජයේ පිළිගත්ත number 1 exam එකක් හරි මේක internationally accepted exam එකක් O level result කියන එක internationally පිළිගන්න result එකක් government certificate එකක් හම්බ වෙන එකක් හරිද කෙනෙක්ගේ ඉරණම තීන්දුව වෙන විභාගයක් ඒකෙදි දීලා තියෙන උපදෙස් හරියට කරන්න බැරි නම් පේපර් එකකට ලකුණු ගන්නවා කියලා කියන්නේ පොඩි කාලේ නම් ගොඩාක් රචනාව පිටු 6-7ක් ලිව්වහම ගොඩක් ලකුණු හම්බ වෙනවා එහෙම නෑ විභාගෙදී O level වල කියලා තියෙන ලකුණු ගානට වචන ගානට කියලා තියෙන ප්‍රමාණයට ලියන්න ඕන එහෙනම් බලන්න underline the most suitable word එක නේද වඩාත්ම ගැළපෙන වචනය තෝරලා within brackets වරහන් brackets කියන්නේ වරහනෙන් තෝරලා ඉරක් ගන්න තියෙන්නේ එහෙනම් ඉර ගහන වැඩේ කරන්න කොටුවේ ලියන්න බලන්නවත් එපා උපදේශ කියවන්න හරියට හොඳේ මම දැකලා තියෙන අනන්තවත් papers බලද්දී ළමයි ලියනවා උත්තරේ තෝරලා මේ ඉර ගහන්නේ ඉර ගහලා දැන් ඊළඟට අහයි ළමයි ඉරකුත් ගහලා උත්තරේ මෙතන ලිව්වට කමක් නැද්ද ආයෙම අවුලන්නේ හරි වෙලාව ඉතින් මේක ලියන්න යනවා ඉර විතරක් ගහන්න දීලා තියෙන උත්තරේ පේනවටනේ මේක ලියලා නැහැ හරි වැඩි පඬිතකම් ඕනේ කියලා තියෙන වැඩේ කරාම ඇති අපි යම් මෙහෙම once a month දැන් බලන්න මේ කතාවේ මේකට උත්තර ලියන්න රහසක් තියෙනවා රහසක් කියන්නේ ළමයි සිස්ටම් එකක් තියෙනවා මේවට ලියන්න දෙවෙනි පේපර් එකේ ඒ රහස හොඳට අහගන්න අවධානය අහක නොයවා හරි මම ගොඩාක් වැඩ කරලා ඒ අතර ඉන්න ගමන් තමයි මේ ක්ලාස් එක
මේ නොකර ඉන්නත් හදලා වෙන වෙලාවක දාගන්න ඕල් ලෙවල් එකේ ටීම් එක අනිවාර්යෙන් කරන්න ඕන නිසා තමයි මම කරන් යන්නේ අද. වෙන වැඩ නම් කරන්න එපා. හරි කවුරු හරි ඕන නම් ළමයට මොකක් හරි වෙන වැඩක් තියෙනවා නම් අනිවාර්යයෙන් ළමයා ඩිස්කනෙක්ට් කරලා තමයි වැඩේ කරන්න ඕන. අපරාධෙ නැත්නම්. හරි දෙවෙනි පේපර් එකට උත්තර ලියන එක ලයිව් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ නිකන් අපරාධෙ. උත්තර දාන හැටි නෙමෙයි දාන්න හේතු වෙන කාරණා බලමු. once a month දැන් ළමයා මේ ඡේදයන් දීලා තියෙන්නේ නේ. ඡේදයක් දීලා ඒකේ වචන දාන්න තියෙන්නේ. මේ ඡේදෙත් ඡේදයක් ලියත් ඡේදේ බලාගෙන මේ මම මේක හයිලයිට් කරන්නම්. එතකොට ඔයා යන්න ඕන මේ ඡේදෙත් එක්ක මනසෙන් ඇතුළට මේ ඡේදය ඇතුළට කිඳා බහින්න ඕන හිතින්. මොකද්ද කරන්න ඕන? කිඳා බහින්න ඕන. හරියට ස්විමින් පූල් එකකට නේද ස්විමින් කිට් එක නම් පැන්න වගේ පීනන්න ඉගෙන ගන්න ඕකට. දැන් බලන්න once a month මාසෙකට වතාවක්. එතකොට ඔයා දන්නවා මේ once a month I go to the public library in my town. මගේ ටවුමේ තියෙන මහජන පුස්තකාලය public library. අන්න ඒකට ඔයාලට පුළුවන් මේක රීවොච් කරන්න YouTube එකේ ආයිමත් වතාවක් පේපර් එක අමතක වෙනවා නම්. හරි පේපර් ඩිස්කෂන් කියලා වෙනමම මේ ප්ලේලිස්ට් එකක් ඇති පේපර් ඩිස්කෂන්ස් කියලා. ඉතින් ඒක එදා පටන් කතා කර පේපර්ස් බලා ගන්න පුළුවන්. ඒක ඔයාගේ මේක වේගය වැඩි කරලා වීඩියෝ එකේ ප්ලේබැක් ස්පීඩ් එක වැඩි කරලා දෙකට විතර දාලා ඕනනම් 1.5 වගේ දාලා බලා ගන්න පුළුවන් වෙලාවෙ ඉති කරගන්න YouTube free නම් හරි බලන්න. ඒ වගේම ග්‍රාමර් වෙනම සෙෂන් එකක් ඇති නිවුස් ආටිකල්ස් වෙනම ඇති එක දේවල් හදලා ඇති. once a month කියන්නේ මාසෙකට වතාවක්. සාමාන්‍යයෙන් ළමයි මෙන්න මේ පදේ යොදන්නේ. once a month කියන්නේ කාලය හඟවන පදයන්නේ. time expression එකක්. time expression එකක් විදිහට once a month මාසෙකට වතාවක්. once a year අවුරුද්දකට වතාවක්. ඔය වගේ වචන පාවිච්චි කරන්නේ සාමාන්‍ය simple present tense එකත් එක්ක. හරි once a month මාසෙකට වතාවක්. හරි simple tenses එක සාමාන්‍ය use කරන එකක් මේක. එහෙම නිත්‍ය නීතියක් නෑ. නමුත් simple present tense එකට දාන්න. I go to the public library in my town. මම මගේ town එකේ තියෙන library එකට යනවා. ඊළඟට බලන්න කාලය හංගවන පද මේකේ තියෙන රත්තරන් වචන. එහෙම නැත්නම් golden words තමයි වෙන්නේ මේවා. last week ගිය සතියේ I visited the library. මම පුස්තකාලය බලන්න ගියා. නේ? එහෙනම් ගිය සතිය තමයි ගියේ. දැන් බලන්න අතීත කාලයේ තමයි දැන් මේක ගලාගෙන යන්නේ. මේක ෆ්ලෝට් වෙන්නේ. මේ ඡේදය ගලාගෙන යන්නේ දැන් අතීත කාලයේදී. නේ? සාමාන්‍යයෙන් මං පුස්තකාලයට යනවා මගේ ටවුමේ මාසෙකට වතාවක්. ඊළඟට ගලාගෙන යන්නේ කොහොමද? ගිය සතියේ මම විසිටඩ් නරඹන්න ගියා. හරිද? ඔයා මතක තියාගන්න ඕන මේකේ verb එක තියන්නේ මොන කාලයෙන්ද කියලා. ඒකට හේතු වෙන්නේ මොකද? last week ගිය සතියේ. and visited and මොකද? bought නෙමෙයි, මිලදී ගත්තා නෙමෙයි. provided කියන්නේ සපයා දුන්නා. provided සපයා දුන්නා. එහෙනම් provided උත් නෙමෙයි, හරි bought උත් නෙමෙයි, මිලදී ගත්තත් නෙමෙයි. මොකද්ද කරේ? පුස්තකාලයේ නම් පොත් මොකද්ද කරන්නේ? borrowed. දැන් ඔතන ක්‍රියාපද ගැන දැනුම වැදගත් වෙන්න ඕන. එකක් තමයි buy කියලා ඉංග්‍රීසි වල ක්‍රියාපදයක් තියෙනවානේ. මේ buy කියන්නේ සල්ලි දීලා ගන්නවා කියන එකනේ. සල්ලි දීලා කඩෙන් බඩුවක් ගන්නවට අපි කියන්න පුළුවන් buy. I can buy something from a shop. ඒකේ අතීත කාලේ තමයි BOUGHT නේ. කඩෙන් නම් බඩු ගන්නේ සල්ලි දීලා. දැන් මේ කොහෙද? library එකක් නේ. ඊළඟට PROVIDE provide. ඊළඟ verb එක. ඒ කියන්නේ තුන්වෙනි අර තියෙන එකේ තියෙන provide කරනවා කියලා ළමයා සපයා දෙනවා. සම්පාදනය කරලා දෙනවා කාට හරි. තාත්තා මට පොත්පත් provide කරනවා. ඒ කියන්නේ මොකද්ද? සපයා දෙනවා. හරි. ඉතින් මේකේ අතීත කාලේ provided නේ. පුස්තකාලයකදී ඉතින් පොත් සපයා දීමක් කරෙන්නේ නැහනේ. හැබැයි ඊළඟට තියෙන මේ BORROW borrow කරනවා කියන්නේ ක්‍රියාපදයක්. මේකේ තේරුම තමයි ඉල්ලා ගන්නවා. හැබැයි ළමයි හොඳට මතක තියාගන්න නැවත බාර දීමේ අරමුණින්. අන්න ඒක හොඳට තියෙන්න ඕන. borrow කරනවා කියන්නේ නැවත බාර දීමේ අරමුණින් යමෙක් හෝ යමක් සතු වස්තුවක්. දෙයක් මොකක් හරි දෙයක් ඉල්ලා ගන්නවට කියන්නේ borrow කරනවා. ඉතින් පුස්තකාලයකදී අපි පොත් buy කරන්නේ නැහැ, provide කරන්නේ නැහැ, borrow කරනවා. හරිද? borrow. එහෙනම් ගිය සතිය නම් borrowed කියන answer එක එන්නේ අන්න ඒකයි. එහෙනම් පුස්තකාලයකදී අපි පොත් borrow කරනවා. A book from the lending section. lending section එක කියන්නේ මොකද්ද? පොත් නිකුත් කරන අංශය. lending section. මේ වචනේ බලා ගන්න. the lending section. හරි මේවත් ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි වචනනේ. LEND lend කියන එකේ තේරුම තමයි ණයට දෙනවා කියන එක. lend. I can lend you some money. මට පුළුවන් ඔයාට සල්ලි ටිකක් ණයට දෙන්න. lend. LEND lend කියන්නේ මොකද්ද? ණයට දෙනවා කියන එක. lending section එක කියලා කියන්නේ මේ section කියන්නේ අංශය.
පොත් නිකුත් කරන අංශයට තමයි සාමාන්‍යයෙන් ලෙන්ඩි සෙක්ෂන් එක කියලා කියන්නේ. ඒවා පෙරදින විශ්වවිද්‍යාලයට ආව ලංකාවේ ලොකු පුස්තකාලයක් තියෙන පෙරදින තට්ටු 7ක් තියෙනවා. දැන් ගෑලි තවත් වැඩි කරා භූගත තට්ටුකුත් තියෙනවා. ඉතින් මම ඉගෙන ගත්තේ එහෙ. ඔයාලට තෝරන ඉගෙනගෙන ආවට පස්සේ බලන්න පුළුවන්. බලන්න. දැන් ආයිමත් ළමයි තියෙනවා මේ ඩයලොග් එක ඇතුලේ අමුතු තැනක්. දැන් ටයිම් එක වෙනස් වෙන රිද්මය වෙනස් වෙන තැනක් තියෙනවා. මොකක්ද දන්නවද තැන? බලන්න එකපාරටම මේ ඩයලොග් එක හරි අමුතු වෙනවා. කොහොමද වෙන්නේ? උද්දෘත පාඨයක් ඔයාලට පේනවද? නිකන් උපුටනයක් පේනවා මෙතන අයිනි කෙලවරේ වුණ මම පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ උපුටනයක් පේනවනේ how කියලා. දැන් මේ උද්දෘතයකින් පෙන්නනකොට වර්තමාන කාලයට එනවා. හරි මේ වෙලාවේ කතා කරගෙන ඉන්නේ chat එක තමයි මේ පෙන්නන්නේ. බලන්න මේ ප්‍රශ්නයක් අහන්නේ. මම ඊතල දෙකකින් කොටු කරා. How long can I? හරි කොච්චර කාලයක් මට? How long can I? දැන් මම මේක කියලා දෙනකොට සමහරවල් ළමයා මනස යනවා මට කලින්. ඇයි ඒ? එහෙම තමයි හුරු වෙලා තියෙන්නේ. ඒක දක්ෂකම තමයි. හැබැයි පුතා වේගින් යන්න එපා. රිවිෂන් කරද්දී. හරි? පේපර් ලියනකොට කරන්න. How long? කොච්චර දිගද නෙමේ. මොකද්ද how long කියන එකේ තේරුම? කොච්චර කාලයක්ද? හරි? කොච්චර කාලයක්? How long? ඒක question word එකක්. How long කියන එකේ තේරුම මොකද්ද? කොච්චර කාලයක්? කොච්චර දිගද නෙමේ. long වල තේරුම සාමාන්‍යයෙන් දිගයි. එහෙනම් how long කියන එකේ තේරුම කොච්චර දිගද? එහෙම හිතන්න එපා. හරිද? මම අහනවා කාගෙන් හරි how long නේද? can you wait? wait කියන්නේ බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් චිත්‍රපටවල එහෙම යන ඩයලොග් එක. කොච්චර කාලයක් ඔයාලට බලාගෙන ඉන්න පුළුවන්ද? කොච්චර කාලයක් ඔයාට බලාගෙන ඉන්න පුළුවන්ද? හරි? කොච්චර කාලයක්? Can you give me? කොච්චර කාලයක් මට දෙන්න පුළුවන්ද? How long can you give me? Right? කොච්චර කාලයක් how long can we how long can we do this? අපිට කොච්චර කාලයක් මේක කරන්න පුළුවන්ද? How long can we do this? අපිට කොච්චර කාලයක් මේ වැඩේ කරන්න පුළුවන්ද? Right? බලමු. How long can I keep වෙන්න ඕනනේ? Keep the book. පොත තියාගන්න මට කොච්චර කාලයක් පුළුවන්ද? එහෙනම් keep කියන වචනේ තමයි මම මෙතන තෝරන්න ඕන. A කියන උත්තරේ අන්ඩර්ලයින් කරනවා මේක. හරි? save කියන්නේ පරිස්සම් කරනවා. ඒක වැරදි මෙතනට. lend කියන්නේ ණයට දෙනවා. ඒකත් වැරදි. keep කියන්නේ තියාගන්නවා. එහෙනම් මට පුස්තකාලයෙන් පොත කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද කියන එක තමයි this one is the correct answer. ඊළඟ එකට යන් I හිස්තනක් තියෙනවා. දැන් මොකද කරේ? එහෙම කියලා ප්‍රශ්නයක් මම මොකද්ද කරේ? I asked. මම ඇහුවා. කාගෙන්ද ඇහුවේ? the lady නෝනාගෙන්. මේ පුස්තකාලේ ඉන්න කවුන්ටරේ ඉන්න නෑ. නේද? නෝනා. කවුන්ටරේ ඉන්න මිස්කින් අහනවා. හරි? I asked. දැන් මේක මේ ප්‍රශ්නයනේ ළමයි. ඔයාලට පේනවා මෙන්න මෙතන question mark එකක් තියෙනවා. මම ඔන්න කොටු කරන question mark එකට පේන ලොකු වෙවි නේද? මේක ප්‍රශ්නයන්නේ. ප්‍රශ්නයක් නම් මම අහනව නෙමෙයි, කියනව නෙමෙයි, කතා කරනවත් නෙමෙයි. spoke කියන්නේ කතා කළා. told කියන්නේ කිව්වා. හරි? told කියන්නේ කිව්වා. දැන් ප්‍රශ්නයන්නේ. අන්න ඒ නිසා තමයි ask දැම්මේ. අන්න දැක්කද හේතුව? හරි ඊළඟ එකට යන්න. The book I found was a novel written by a British author. වැඩන්නේ. අපිට මේ වාක්‍යය ඉතර වැදගත් වන්නේ අපිට වාක්‍ය මේකට පොත මම තෝරගත්ත පොත ලියලා තිබ්බේ බ්‍රිතාන්‍ය කතුවරයෙක්. a British author. author කියන්නේ කතුවරයා. a British author කෙනෙක්. බ්‍රිතාන්‍ය කතුවරයෙක්. හරි? ඊළඟට ලියනවා. the කියලා හිස්තනක් තියෙනව නේද? title, caption, heading. දැන් මම තෝරගන්නේ නේද? of the novel. නවකතාවේ තේමාව. මට ඕනේ නවකතාවේ මාතෘකාව. සාමාන්‍ය පොතක මාතෘකාවක් කියලා කියන්නේ අපි ටයිටල් එක. පොතේ ටයිටල් එක මොකද්ද කියලා අහන්නේ. ටයිටල්. දැන් කැප්ෂන් එකක් කියලා කියන්නේ ඔයාලා දන්නවා වීඩියෝස් එහෙම කරන ළමයි ඉන්නවා මේකේ. කැප්ෂන් එක කියලා කියන්නේ වීඩියෝ එකකට වගේ දාන තේමාවනේ. හෙඩින් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් පත්තරයක වගේ නේද? හෙඩ්ලයින් එක අපි කියන හෙඩින් එක කියලා නිවුස් එකේ හෙඩින් එක මොකද්ද කියලා අහන්නේ. හෙඩින් එක මාතෘකාවට. එහෙනම් මේ මාතෘකාව තමයි තුනෙන්ම කියන්නේ පොඩි මාතෘකා වර්ග තමයි. හැබැයි title is the most suitable word. මෙතනදී වඩාත්ම ගැලපෙන්නේ title කියන එක. එහෙනම් the title of the book of the novel was Invisible Man. Invisible Man එක කියන්නේ අදෘශ්‍යමාන මිනිහා කියන එක තමයි. invisible කියන්නේ අදෘශ්‍යමාන, ඇසට නොපෙනෙන කියන එක. අදෘශ්‍යමාන මිනිසා කියන එක තමයි මේ නවකතාවේ පුතේ නම. හරි title එක. අපි යන් ඉස්සරහට ඊළඟට තියෙනවා it was a small book එක ලස්සන පොතක් විය. හරි? with pretty තියෙනවා, handsome තියෙනවා, beautiful තියෙනවා. අතන මේ pretty කියන වචනේ මෙතනට දාන්න එපා. pretty කියන එකේ තේරුම තමයි සුන්දර කියන එක. හරි?
ලස්සනයි සුන්දරයි. හැන්සම් කියන්නේ ඇත්තම කතාව තමයි අතින් හදපු වගේ. ඒ කියන්නේ කඩවසම් කියන එකත් මේකේ තේරුමක්. අතින් ඇඹුවා වගේ. නේ? නිකන් අන්නේ අර්ථයක් මේකේ තියෙන්නේ. හැන්සම් ලස්සනයි කියන තුනේම තේරුම ලස්සන තමයි. බියුටිෆුල් කියන එක හැමෝම දන්නවා. Right, this one is the most common word for saying something beautiful. Beautiful pictures. ඇත්තටම මේ pictures කියන්නේ පින්තූර කියන එක. ඒක පින්තූර වඩාත්ම ලස්සන සුන්දර පින්තූර. මම ගන්නේ beautiful කියන එක. හරි? right. එහෙම තමයි. මම ගන්න මොකද මේ තුන්වෙනි ආන්සර් එක තමයි beautiful pictures. pretty faces. ගොඩක් වෙලාවට මේ pretty කියන වචනේ යනවා යොදන්න පුළුවන් ළමයි. ඇයි දන්නවද දැන් සර් කියන්නේ මේ අපිට pretty දාන්න බැරිද කියලා ළමයි අහන්න පුළුවන්. pretty කියන්නේ සුන්දර. හරි? දැන් අපිට මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ මොකද්ද? වඩාත්ම ගැළපෙන එක. හරි? මං කියලා දෙනවා ඉංග්‍රීසි ගැන ඕනම එකක් අහන්න කියලා. අපිට කියලා දෙන the most suitable word එක හොයන්න කියලා කියන්නේ නේ. කියන්නේ වැරදි ඒවා අතරින් කතෝරන්න නෙමෙයි දීලා තියෙන්නේ ගොඩක් වෙලාවට. එක වගේ ඒවායින් වඩාත්ම ගැළපෙන එක හොයන්න තියෙන්නේ. එතකොට අනිත් ඒවා නිව අයින් කරලම දාන්න බෑ. හැබැයි ඒවයින් වඩා සුසු එක තමයි මේ pretty වගේ ඒවා පාවිච්චි කරන දැන් මූණකට වගේ කෙනෙක්ගේ අපි හිතනවා ගෑනු ළමෙක් ඉන්නවා. අපි කියනවාට oh she is a pretty girl. හරි pretty girl. සුන්දර තරුණිය සුන්දර girl කියන එක. handsome boy අපි කියනවා මෙහෙම. right? නාඳු. හරි කවුරු නමෙක් වෙන පර තරහ වෙ අනිත් අය. නිමල් ගමුකෝ නිමල් කියන එකක් තවරයි. නිමල් is a handsome boy. හරි? beautiful boy කියලා කියන්නේ නැහැ සාමාන්‍යයෙන් කොල්ලෙක් ලස්සන. අපි කියන්නේ ආට handsome boy කියලා girl කෙනෙක් නම් අපි කියන්නේ ආට pretty girl. She is a pretty girl. She is a beautiful girl. Right? But he is a handsome boy. එහෙමයි කියන්නේ. එනම මම මෙතෙන් ගන්නේ beautiful කියන එක සාමාන්‍යයෙන් නිකන් මල් ගස් වලට මල් වලට කොළ වලට පොත් වලට නේ cover වලට. Now it's a beautiful flower, beautiful book. Beautiful book කියන්නේ ඕනේ පොතක් නම් ලස්සනයි කියලා එහෙම කියන්න බෑ. නිකන් beautiful කියන එක තමයි ගන්නේ pictures පින්තූර beautiful pictures right. It took 1 week for me. ඒ කියන්නේ it took කියන්නේ ඒක ගත්තා මට කියලා නෙමෙයි කියන්නේ. මට මේකේ තේරුම තමයි මට ඒකට සතියක් ගියා. හරි? It took 1 week for me. මට ඒකට සතියක් ගියා. මොකක් කරන්නද මට සතියක් ගියේ? To finish. Finish කියන්නේ අවසන් කරනවා. End කියන්නේ ඉවර කරනවා. Close කියන්නේ වහනවා. අනේ ජනේලයක් වගේ වහලා දානවා. chapter එකක් නම් අවසන් කරනවා. Finish. ළමයි දැන් ඔය finish කියන එකයි end කියන එකයි close කියන එකයි තුනෙන්ම තේරුම නිකන් යම් දෙයක් ඉවර කරනවා කියන එකනේ. හැබැයි උතනින් වඩාත්ම සුදුසු එක මොකද්ද? පොතත් එක්ක. පොතක් එක්ක නම් finish. ඇයි දන්නවද? දැන් end කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔය දන්නවා. දැන් ෆිල්ම් එකක් බලනකොට ළමයි දැකලා තියෙනවද? මොකද්ද වැටෙන්නේ? the කියන වචනේත් එක මොකක්ද දාන්නේ? දැකපු කට්ටිය මට කියන්නකෝ. චිත්‍රපටියක් බලනකොට දානවා අවසානයේ මොකක්ද දාන්නේ? the කියලා දාලා මොකක්ද දාන්නේ? end කියලා දානවා. the end. අවසන්. හරිද? කොයිලක අතද the finish කියලා ගමක් කර finish කියලා දාන චිත්‍රපටියකට පස්සේ. නෑනේ. Yes, the end. Kavin, thank you. Active participation is highly appreciated. Very nice. ෆිල්ම් එක නම් එහෙනම් ඒ experience තියෙනවනේ භාවිත කරලානේ end කරනවා. I can end your life. මට පුළුවන් ඔයාගේ ජීවිතය අවසන් කරන්න. කාට හරි කියනවා මට පුළුවන් ඔයාව මරලා දාන්න. අපි හිතමු සෙබලෙක් බයිනවා තව සෙබලෙකුට මේම හතුරෙකුට කියනවා I will right I am going to end your life. මම ඔයාගේ ජීවිතය ඉවර කරන්න හදන්නේ. end අවසන් කරනවා. ඒක ඉවරයි. හරි. close. ඒක නම් ඉතින් මෙතන දාලම නැහැනේ. finish කරන එක තමයි finish reading. කියවීම අවසන් කිරීමට මට සතියක කාලයක්කට සතිය කාලයක් ගියා කියන එක තමයි. එහෙනම් උත්තරේ විදියට finish කියන එක තෝරගන්න answer number 1 A යටතේ තියෙන එක තමයි උත්තරේ. එහෙනම් මෙතන ලකුණු 5ක් ගත්තා. ඊළඟ එකට අපි යන්න හදන්නේ මේක අවිල්ල ගොඩක් ළමයි. ඔයාලට ගිය සැරේ තිබ්බ term test එකේදී අමාරුයි කියප එකක් මෙන්න මේක. නේ? හරි. මම දැන් දෙනවා පොඩි වැඩක්. ඒ තමයි දැන් වෙලාව 10:00යි. ඔයාලට දෙනවා මෙන්න මේකට උත්තර පුළුවන් විදිහට දැන් දාන්න. මම බලනවා කවුද ඇක්ටිව්ලි පාටිසිපේට් කරන්න කියලා ක්ලාස් එකේ ඉඳන් නම්බර් 5 වෙනකන් දාන්න තියෙන්නේ උත්තර. හිස්තැන් වලට තියෙන ටික විතරක් දාන්න වෙන අනවශ්‍යව දාන්න එපා. රිපෝටඩ් ස්පීච් කියන එක ගැන දන්නේ නැති ඒවා කියලා දෙන්නම් මේ වෙලාවේ. මම හිතන ගොඩක් අයට ගොඩක් වැදගත් කියලා. මෙන්න මේක රිපෝට් කරන්න තියෙන්නේ. මම උත්තර ටික කියනවා. මේකේ තියෙන හරියම රිපෝටඩ් ස්පීච් ගැන සම්පූර්ණ කොටස මම මේ කියවනේ අතරින්ම මේක අහන් මොකද මම ටයිප් කරන්නේ නෑ. ඔයාලට තියෙන්නේ උත්තර ටික ටයිප් දෙන්න. හරි? දෙක කියලා දාලා ආන්සර් එක දාන්න. බලමු මම උත්තර ටික කියවන්න යන්නම්. He had ever seen කියලා කවින් දානවා දෙකට බලමු. බලමු. Yes, come on කරන්න යන්න පුතේ. හැමෝටම කරන්න ඕනෝනේ. මම දැන් මේක ඉන්න නම් ටික මට පේනවා.
එක ආන්සර් එකක් ගන්න නැත්නම් මම ජස්ට් අනිවාර්යෙන් මේකට එකක් හරි දාලා දෙන්න නැතව රිමූව් කරා. වෙන වෘතලයක් නැත. හරි ලොකු පොඩි සමට වේදයක් නෑ. හැමෝටම මේක වගේ සලකන්නේ. මොකද මම නිදි මරාගෙන කෑ ගහනවා නම් මේ ක්වොලිටිය තියෙනවා මම කතා මම කෑ ගහන්නේ සල්ලි වලට නෙමෙයි. හරිද? ආකාශ ඉන්නවා, කවින් ඉන්නවා, නිර්මල ඉන්නවා, නඳුන් ඉන්නවා, සතික, ශානුක, විමුක්ති, හිමංශ, විශ්වජීත්, ඔෂානි රයිට්. හැමෝටම අනිවාර්යෙන් ආන්සර් එකක් හරි දෙන්න ඕනේ. වැරදුනට කමන්නේ බනින්නේ නැහැ. හරි මම නම් ටික බලාගෙන මාක් කරගන්නවා. පුතාට පුළුවන් විදිහට ආන්සර් එක ඔය chat එකේ ඔය පේන පළවෙනි නම්බර් 1 කියන එකට මොකක්ද දෙන්න ඕන උත්තරය කියලා නිකන් හිතලා දාන්න. වැරදුනට කමන්නේ මම මේ කියලා දෙනවා. හරි. ආකාශ දාලා තිනවා, කවින් දාලා තිනවා, නිර්මල කාවින්ද දාලා තිනවා, නඳුන්ගේ එක තිනවා. yes ගොඩක් අය දාගෙන යනවා. දැන් මට අල්ල ගන්න පුළුවන් කවුද මේක අහගෙන ඉන්න ලෙසන් එක නැත්තේ කවුද කියලා. කොහොමේ සෙතික? දැන් මම මේ කොයි ඉන්නවද? සෙතික මේකට උත්තරයක් දැම්මේ නැතොත් දැන් මොකද වෙන්නේ? තාම නෑ සෙතිකගේ ආන්සර් එක. පරිතයි ටයිප් කරන්න ඕන. හරිද? හරි. සෙතික තාම ආන්සර් එකක් දාලා නෑ. දැන් සෙතිකගේ යාළුවෝ ඉන්නවා. yes විශ්වජිත් thank you. oh good. අකුරුත් වැරදිලා නේද සෙතික? thank you so much. Thank you everyone for providing answers that I just wanted to check whether you are actively engaged with the lesson. හරි එහෙනම් බලමු මේක කොහොමද කරන්නේ කියලා නේද? හොඳම කතාවක් මම මෙතන කියනවා. ළමයි බලමු මෙන්න මේක මේ ප්‍රශ්න චුට්ටක් හොඳට අපිට දීලා තියෙන්නේ මෙහෙමනේ. හරිද? ඔව්. හරි. දැන් කමන්නේ දැන් ඇති. thank you. ඔක්කොම වගේ දාලා තිනවා. හරි රවි පසන් දෙන්න. නේද? නවීන් කියන ළමයාත් එක්ක යනවා කොහෙද යන්නේ? to see a movie yesterday. ඊයේ යනවා චිත්‍රපටියක් බලන්න. හරි. කියන්නේ යනවා නෙමෙයි ගියා. චිත්‍රපටියක් බලන්න ගියා. ඒක මොකද්ද? ඒක මේ කැලෑ හඳද නේද? මොකද්ද චිත්‍රපටිය කියලා හිතන්න එපා ඔයා. එහෙම මනසෙන් යන්න එපා. given below පහතින් දීලා තියෙන්නේ. given below. right? given below. අන්නේ දීලා තියෙන්නේ මොනවද? some statements එහෙම නැත්නම් questions. දැන් මේ ළමයි චිත්‍රපටියක් බලන්න ගියාට පස්සේ ඇවිල්ලා මරු කතා කර පසු කතනයක් කරනවානේ. වව් මරුනේ අර කතාව අර කොල්ලක් ගැහුවා මෙන්න මේව මෙයා මේම අම්මෝර නළුවා අර නිලිය මරු අර එහෙම කතා කරනවනේ. ඇයි අනේ ඔයා එහෙම මේ වෙලාවේ ඇඬුවේ ඒක බලද්දි නේද? සමහර ළමයි හොටු බේරි බේරි අඬනවා. සමහර අය නේද? ඈනුන් යවනවා. සමහර අය නිදි. ෆිල්ම් එකක් බලද්දි there are many reactions from people. එක එක actions තියෙන ළමයිගේ මේක බලද්දි. දැන් බලන්න මේ ළමයි ටික මේක බලලා ඇවිල්ලා ළමයි කතා වෙනවා පස්සේ. හරිද? reported speech කියන්නේ එක එක තැන්වල කතා කරන දේවල් අපි තව කෙනෙක් එක්ක කියන්න use කරන හැටි. සරලවම reported speech කියන්නේ අපි හිතමු සෙතික පාරේ යනකොට මම අනේ ළමයාම ගන්න මේ හොඳේ වීඩියෝට ගන්නෙ. හරි? සෙතිකට නඳුන් කියනවා මේ සෙතික ඔයා අද හරිම handsome. නඳුන් කියන්නේ හරි. කියනවා සෙතික ඔයා හරිම කඩවසම් අද නිකන් මම කියන සෙතික ඔයා හරිම ලස්සනයි අද. ඊට පස්සේ ඔයා දුවල යනවා ගෙදර නේද? හොඳටම බය වෙලා දුවල යනවා ගෙදර. ගෙදර ගිහිල්ලා බය වෙන දෙයක් නැහැ. සතුටට දුවල ගෙදර යනවා. sorry බය වෙලා නේ. සතුටට දුවල ගෙදර ගිහිල්ලා කියනවා අම්මට අම්මා නේද? අනේ මට අද හරි සතුටුයි. නඳුන් කිව්වා මම හරි ලස්සනයි කියලා අද. නේද? නඳුන් කොහොමද කියන්නේ? ඔයා අද හරි ලස්සනයි හරි හැඩයි. නේද? අලුත් සපත්තු දෙකකුත් දාලා. එහෙම කියනවා. අනේ නඳුන් කිව්වා මම ලස්සනයි කියලා. එහෙම තමයි රිපෝට් කරන්නේ. අපි තුමු පාරේ යනකොට කවුරු හරි පිරිමි ළමෙක් ගෑනු ළමයෙකුට හිංසා වෙන විදිහේ නරක වචනයක් කියනවා. ඒ ගර්ල් ගෙදර ගිහිල්ලා අම්මට කියන අම්මේ අපි තුමු කවුරු කියනවා. ලොකු ළමයිනවල නංගි ඔයා කොහෙද යන්නේ? ඔන්න ඔය වගේම සාමාන්‍ය යනවනේ අද්දකින් තියනවලට. අපි දන්න ඕන තරම් අපිට ඇහිලා තියෙනවා පැමිණිලි ඇවිල්ලා තියෙන ළමයි ඕගේ දේවල් කියනවා. හරි? ඔයා අලුතෙන් නේද? එහෙම අහනවා ක්ලාස් එකකට එම ආවා. එතකොට ඒ ළමයා ගිහින් අම්මට කොහොමද ඒක රිපෝට් කරන්නේ? රිපෝටඩ් ස්පීච් කියන්නේ මෙන්න මේක. අම්මේ අහවල් අපි තුමු නිමල් මට කිව්වා මම පන්තියට අලුතෙන් නේද කියලා. අන්න එහෙම රිපෝට් කරන්නේ. That's the way. That's a reported speech in simple manner. අපි බලමු මේක.
රවි කියනවා මෙහෙම it is a fantastic movie. හරි report කරද්දි ළමයි වැදගත් point එක තමයි මෙන්න මේ ඉතලෙන් මම නම් කරන්නේ. it is a fantastic movie කියන එක is කියන එක මොකක් වෙනවද ළමයි report කරද්දි රවි said that කියලා ලියලා තිනවා. it is එක මොකක්ද කරලා තින්නේ? it was කරලා තිනවනේ මම ඉතලයක් ගහගෙන එනවා යටට. එච්චර වෙනස් වෙන්නේ. එහෙනම් නිකන් මතක තියාගන්න. හරි m එකයි හරි is එකයි මොකක් වෙනවද? was වෙනවා. m එකයි is එකයි was වෙනවා. ඒක මතක තියාගන්න. අර උඩේ ගෙදී is එක was වුණා. අපි මේ තියරේ නෙමෙයි රිවිෂන් එකක් යන නිසා මම මේක නාමයෙන් කියන්නේ නැහැ. එච්චරයි කරේ. ඊළඟට report කරන්න. හරි. ඊළඟට ළමයි පසන් කියනවා නේද? it is the best movie I have ever seen. ඒක තමයි මම මේ කෙදිනක හෝ නරඹා ඇති චිත්‍රපටි අතරින් බලලා තියෙන හොඳම ෆිල්ම් එක. the best movie I have ever seen. එදා මෙදා තුර මම බලලා තියෙන චිත්‍රපටි වලින් හොඳම ෆිල්ම් එක ඒක. ඒතකොට අපි ඒක කියනවා පසන් මෙන්න මෙහෙම කිව්වා. එයා කිව්වා මේ එයා බලලා තියෙන හොඳම ෆිල්ම් එක ඒක කියලා. කොහොමද ඒක කියන්නේ? නේ? පොඩ කට ඇදලා එහෙම කියන්න ඕනේ. Person said that it was the best movie I have ever seen කියලා නේ කියන්නේ. අපි කියනවා එයා බලලා තිබ්බ කියන එක අපි හදාගන්නවා. I එක මොකක් වෙනවද? මෙයා person පිරිමි ළමයෙක්නේ. දැන් මේ නමෙන් තේරෙන්න ඕන මෙයාගේ ස්ත්‍රී පුරුෂ මොන කැටගරි එකටද අයිද කියලා. හරිද? I have ever seen. එහෙනම් මම මේක ගේනවා I එක he කරගන්නවා. seen නේද? He the best movie that තිබ්බත් කමන්නේ අමන්නේ. he have කියන වචනේ අතීත කාලයට හරනවා had. එච්චර වෙනස් වෙන්නේ. he had. හරි seen එක වෙන මොකුත් වෙන්නේ නැහැ. he had ever seen වෙනවා. එහෙනම් I have ever seen කියන එක වෙනස් වෙනවා. he had ever seen විදිහට ලකුණක් හම්බ වෙනවා. I am glad that I saw it. I am glad මට සන්තෝසයි. glad glad කියන්නේ සතුටුයි සන්තෝසයි happy කියන එකමයි. දැන් නැති එලියා ගන්න. I am glad that I saw it. ඒක අපි ලියනවා Naveen said he was glad that. හරි I saw it. දැන් ඕක බලන්න ළමයි. simple past tense එකෙන් තියෙන්නේ I saw it. මොකද්ද simple past tense එකෙන් තියෙන එකක් හැරෙන්නේ මොන tense එක බවටද? I saw it. මම උගන්ලා තිනවා. I saw it බලන්න. ඕකැල තමයි report කරන්න තියෙන්නේ. I saw it කියන එක හරින්න ඕන මොනක බවටද? past perfect tense බවට. හරි simple past tense එකේ තිබ්බොත් හැරෙනවා මොන tense එකකටද? PPT එකට. එහෙම නැත්නම් past perfect tense එක බවට. I saw it. එහෙනම් මොකක්ද යන්නේ? කවුද මට දුන්නා තියෙන answer එකක්? Yes විශ්වජිත්. past perfect. Thank you so much. නියමයි. එහෙනම් හැරෙන්න ඕන I saw it කියන එක හැරෙනවා කවුරු බවටද? He said that he was glad that he had seen it. එහෙනම් had එක දාලා ලියන එක තමයි past perfect එක කියන්නේ. අපි මේ I කියන එක නා පිරිමි ළමෙක් නවීන් නේද? මෙතන කරුමිටම නවීනා වුණා නම් she වෙනවා. හරිද? නවීන් කියන එක නම දැක්කම සාමාන්‍ය ජෙනරල් නොලෙජ් එකක් තියෙනවනේ. සාමාන්‍ය කොමන් සෙන්ස් එක තියෙනවනේ මොකද්ද? නවීන් කියන්නේ පිරිමි ළමෙක්. හරිද? is a he. හරි. ඊළඟට so කියන එක තමයි simple past tense එකෙන් තියන්නේ. දැන් මේක නෙමෙයි උත්තරේ. හරි. දැන් see කියන ක්‍රියාපදයේ අතීත කාලය මොකද්ද? so නේ. so මේකේ V3 එක මොකද්ද? එහෙම නැත්නම් past participle එක seen නේ. අර අපි කියන්නේ පාරිදිමාර scene එකක් උනේ. ඒ scene නෙමෙයි මේ හොඳේ. ඒක SCENE scene. මේ scene එහෙනම් ඔන්න ඔය scene කියන වචනේ තමයි අපි දාගන්න ඕන had එකත් එක්ක. He had seen it. Ari Naveen said he was glad that he had seen it. A reported speech ගැන advanced English වල එහෙම නැත්නම් මේ O level A level වලට එහා ගිහපු English වල තියෙනවා මේ ඕන්නම් ඔයාට he මේවා මේ පඬි වැඩ කරන්න එපා. මම මේ පඬි වැඩ කියලා දුන්නට හරි මම කට කහනවට මම චුට්ටක් නිකන් අමතර يعني ලොකු දේවල් කියන්න ඕනේ. දැන් පුතේ දුවේ ඕන්නම් මේවා කරන්න එපා හරි. මේ he කියන එක වෙනුවට ඕන්නම් අහවල් ළමයාගේ නම දාන්න පුළුවන්. ඒ කවුද? නවීන් කියලා දාන්න පුළුවන් උතන්ට ඕන්නම් හරි. ඒ වුණාට ඔයා දාන්න යන්න එපා. O level වලදී ඒවා කරන්න යන්න එපා. නිකන් දැනගන්න කියන්නේ. ඉංග්‍රීසි කරන නිකන් ඕන්නම් ඔයාට එහෙම කියන්න පුළුවන්. Naveen said that
නේද? He was glad that Naveen had seen it. එහෙම දාන්නත් පුළුවන් ඕන්න. එහෙම කරන්න එපා ඒ වුණාට. හරි? කරන්නම එපා. it කියන එක වෙනුවට ඕන්න නම් ඔයාලට the movie කියලා දාන්න පුළුවන් ඕන්න. ඇයි දන්නවද? ඒක මේ චිත්‍රපටිය. හරි? the movie කියන වචනේ ඕන්න දාන්න පුළුවන්. Naveen said that he was glad that he had seen the movie. පැහැදිලිද? එහෙම කරන්න එපා ඒ වුණාට. සුද්ධ නම් ඒ වගේව කතා කරන දිලියදීන් දානවා. එම අපේ ලංකාවෙන් කරන්න එපා. ඔක තමයි හරි ක්‍රමය කියලා හිතාගන්න දැන්ට. Then now you can see a question here. Question number 4. 4 is also a question. So you know that there are two methods that we can use to, right? We can use to write a question in reported speech. There are two methods. දැන් බලන්න පළවෙනියට මේ හම්බෙන ප්‍රශ්නේ. Did you like the ending? ඔයා කැමති වුණාද ඉවර වෙච්ච විදිය? ending කියන්නේ අවසානය. චිත්‍රපටියේ ඉවර වෙච්ච හැටි ගැන ඔයා සතුටු වුණාද කියලා තමයි මේ අහන්නේ. මේ අහන්නේ රවියෝ. එහෙමනේ අහන්නේ පස්සෙන් අහනවා මේ රවි ඔයා කැමති වුණාද චිත්‍රපටිය ඉවර වෙච්ච හැටි ගැන? එහෙනම් මේ උත්තරේ බලන්න ඔයාලට මේ ප්‍රශ්නයේදී එක්කෝ ආන්සර් එක විදියට අහන්නේ කැමති වුණාද කියලා. There are two answers that you can provide for this type of questions. Number one, echo yes, you can say yes or you can say no. First answer, you can say yes or no. එහෙනම් ළමයි උත්තරේ විදිහට දෙන්න වෙන්නේ එක්ක yes නෙනේ. පස්සේ කියන්න බෑනේ. එක්ක no. අම්මගෙන් අහලා කියන්න. එහෙම කියන්න බෑ. හරි? හිතලා කියන්න, හෙට කියන්න. හරි? විභාගේ පස්සේ කියන්න ඒව බෑ. මේකට උත්තරේ දෙන්න ඕනේ yes හරි no හරි. ඇයි ඒ? Did you like the ending? අවසානයට ඔබ කැමති වුණාද? ෆිල්ම් එක ඉවර වෙච්ච විදියනේ එක්කෝ හතුරා. සෝ සාමාන්‍ය ෆිල්ම් එකක් ඉවර වෙනට ඔයා දන්නවනේ ළමයි. නේ? හින්දි නම් එක්කෝ ඒ කියන්නේ බොලිවුඩ් නම් මොකද වෙන්නේ? බොලිවුඩ් මූවි එකක් කරන කොලිවුඩ් කියන දෙමළ ෆිල්ම්ස් වලට කොල්ලා දිනලා එයා ඒ අදාළ පෙම්වතිය විවාහ කරගෙන සතුරාව මරා දමා ෆිල්ම් එක ඉවර වෙන්නේ. එහෙම පටන් ගන්නෙ කොහොමද සාමාන්‍යයෙන් ඒ වගේ මූවිස් නේ? එක්කෝ දුක්බර තත්ත්වයක ඉඳන් පටන්ගෙන අතිශය දුක් විඳලා හැමෝගෙම ගුටි කාලා වගේ ඉඳලා අසාධාරණ ටිකකට ලක් වෙලා ගෑනු ළමයාව පැහැරගෙන ගිහිල්ලා අම්මාව පැහැරගෙන යනවා මෑරයෝ ටිකක් ඇවිල්ලා අන්තිමේදී අරයා ශක්තිමත් වෙලා ගහලා වින් කරලා දිනලා සත්‍ය විසිර යනවා. එහෙම නෑ හින්දි. right but English movies එහෙම නෙවෙයි එක එක තේමා තියෙනවා. කොහෙන් කරකිලාවක් තියෙන අර වගේ එකක් තමයි. ඉතින් මේ අවසානයේ ගැන සතුටු නොදන්න yes no තමයි දෙන්න වෙන්නේ. ඒතකොට ළමයි සමහර ප්‍රශ්න තියෙනවා එක්ක උත්තරේ විදිහට yes දෙන්න වෙනවා එක්ක no දෙන්න වෙනවා. හරිද? දැන් අපි හිතනවා කවුරු do you like me? ඔබ මට කැමතිද? අපිට කියන්න පුළුවන් එක්ක yes එක්ක no. මේ අතරමැද උත්තරයක් නැහැ නේ. ඔයා කොළඹ ගිහින් තියෙනවද? කවුරු අහනවා. Have you ever been to Colombo? You can say yes if you have visited Colombo before or you can say no I have never visited. එක්ක yes එක්ක no. අන්න එහෙම yes no answer විදිහට දෙන උත්තර විදිහට දෙනකොට අපි අහන්නේ if හරි whether හරි දාලා මම ඒ තියරිය උගන්වලා ඇති. හරි? relative causes මේ sorry reported speech ගැන උගන්වලා තිනවා. person asked if I නේද? Did you like the ending කියලා නේ අහන්නේ. person asked if person asked Ravi if නේද? රවිගෙන් ඇහුවා if he නේද? දැන් මේකට question mark එක දාන්න ඕනද නැද්ද? මට කියන්න yes ද no ද? question mark එක දාන්න ඕන කියන අය yes කියන no කියන අය no කියන්න. මෙහෙම දාන්න ඕනද නැද්ද? දාන්න ඕනේ. දැන් මම මේ ලියපු එක අදාළ කරගන්න එපා. හොඳේ මම නිකන් මේ question mark එක මෙතන තිබ්බේ. ඔයා මට කියන්න question mark එකක් දාන්න ඕනද නැද්ද? බලමු එක එක ළමයි උත්තර මම බලනවා. කවින් ගින්නම් මට උත්තර ටික පේනවා. Kavinda, yes, your answer correct. Akash Gyanseka, Vishwajit Gyanseka, Himansha Gyanseka, Kavin Gyanseka, Setika Gyanseka, Etika Hari. Harida. එකක් වැරදියට දාපු ළමයෙකුත් ඉන්නවා මම එයාගේ නම කියන්නේ නැහැ හරි. එතකොට යාට හොඳ නැහැ. බලමු මම මේ කියලා දෙන්න. මේකට ආන්සර් එකට ක්වෙස්චන් මාක් එකක් දාන්න හොඳ නැහැ. ඇයි දන්නවද? දැන් මේක report කරාට පස්සේ මේක ප්‍රශ්නයක් නෙමෙයිනේ.
ඕනෑම වෙලාවක මතක තියාගන්න තරුවක් දාලා ලියාගන්න මේ වැරදිච්ච දරුවා මොනවා හරි ප්‍රශ්නයක් ක්වෙස්චන් එකක් රිපෝටඩ් ස්පීච් වලදී රිපෝට් කරාට පස්සේ ඒ තවදුරටත් ප්‍රශ්නයක් නෙවෙයි. It is not a question anymore. Right? It is no longer a question. දැන් මෙහෙමනේ මම සිංහලෙන් පෙන්නන්නම් හරි. අනිත් අය තරහ වෙන්න එපා. මම පෙළාව අරන් කියලා දෙන්න ඕනේ නේද? කාට හරි පොඩ්ඩක් වැරදුනාම. ඒකට අපි ඉගෙන ගන්නෙ. දැන් මෙහෙමයිනේ. දැන් අපි හිතමු මෙහෙම. කවුරු හරි අහනවා අපෙන් පාරේ යද්දි නේද? මේ හැමෝටම තේරෙන්න කියන්නේ ඔයා මට කැමතිද? හරිද? මං හිතන්නේ පාරේ ඉන්න රස්තිය අදුකාරයෙන් මගෙන් අහනවා. මගෙන් නෙමෙයි. හරි? එතකොට මම ඔහොම මගෙන් අහන්නේ. දැන් මේක ප්‍රශ්නයක්නේ අහලා තියෙන්නේ. You can see the question mark. දැන් ඔයාලට තරහ යනවා. ඔයා දුවල යනවා ගෙදර. ගිහින් අම්මට කියනවා. නේද කොහොමද අහන්නේ? අම්මේ නේද? ඔහොම මේ කතා කරන්නේ. නේද? අම්මා කියලා කෑ ගහනවා. නේද? මම කියලා නේද? අර මිනිහා අර පාරේ ඉන්න මිනිහා නේද? මගෙන් ඇහුවා. right? මොකක්ද අහන්නේ? මම එයාට කැමතිද කියලා. දැන් මේ ඔයා මේ ලියපු එක බලන්නකෝ. දැන් මේ ලියලා ඉවරුනාට පස්සේ මේකට නිකන් ආයෙ ප්‍රශ්නාර්ථයක් දාන්න ඕනද? නෑනේ. මම ඔයාට කැමතිද කියලා අර මිනිහා මගෙන් ඇහුවා. මගෙන් ඇහුවා. එතකොට මේක ප්‍රශ්නයක්ද දැන් රිපෝට් වුණාට පස්සේ? මේක තමයි රිපෝටර් ස්පීච් කියන්නේ. නෑ මේක ප්‍රශ්නාර්ථයක් දාන්න ඕනේ. මේක ඇවිල්ලා දැන් ඔයා අම්මට කියනවා ඒක වාර්තා කරනවා. අම්මගෙන් අහන්නේ නෑනේ ප්‍රශ්නයක් ගිහිල්ලානේ. අන්න රයිට්. හරිද? එහෙනම් අපි රිපෝට් කරද්දි ඒක ප්‍රශ්නයක් නෙමෙයි තවදුරටත්. අන්තිමට තියෙනවා පහ තියෙන සෝරි අන්තිමට නෙමෙයි. I will ask my brother මම මේ කියලා දීලා ඉවර කරනවා හොඳට බලා ගන්න. I will ask my brother to see it as well. මම මගේ සහෝදරයටත් කියනවා ඒක බලන්න කියලා. මම කියන්නම් I will ask මම මගේ සහෝදරයටත් කියන්නම් ඒක බලන්න කියලා. I will ask my brother to see it as well. හරි බලමු. එතකොට අපි මේක රිපෝට් කරද්දි කොහොමද යන්නේ? come on. දන්න අය මට පටස් ගන්න ආන්සර් එක දෙන්න. එතකොට වැරදුනොත් චෙක් කරගන්න පුළුවන් නේ. කොහොමද ලියන්නේ? බලමු හපන්නු කවුද කියලා වේගෙන්ම දාන අය. I will ask my brother to see it as well. දැන් මම මේ හපන වගේ කියෙව්වට මට පොඩි කාලේ ඉංග්‍රීසි බැරුව ගුටි කාලා නම් මම බලමු තියෙන උන් තරම්. ගුටි කාලා නෙමෙයි. ඔව් ගුටි කාලා තියෙනවා. සමන් දන්න බැරි වුණාම ඒක මෝඩකම නෙමෙයි බැරි වෙන්නේ ටෙක්නික් අහුවෙනකම් තමයි කෙනෙක්ට. I'll ask my brother to see it as well. එතකොට රවි said that. මොකද්ද? ඔයාලට පේනවල ළමයි will කියන වචනේනේ. රවි කියන්නේ පිරිමි ළමයිද ගෑනු ළමයිද? පිරිමි ළමයි. he. හරි will එක මොකක් වෙනවද? ඉංග්‍රීසි වලදී ඔයා දැන ගන්න ඕන will එක would වෙනවා. හරි? එහෙනම් ඒක මතක තියාගන්න. will තිබ්බොත් would වේ. he would ask. තව තැනක් තියෙනවා ඔකේ වෙනස් වෙන. දැන් එයා කියන්නේ මම මගේ සහෝදරයට කියන්නම් මේක බලන්න කියලා. අපි කියනවා රවි කිව්වා. ඔහුගේ සහෝදරයට කියන්නම්. මගේ brother කාගේ brother වෙනවද? his brother. නේද? to see මේ to වලට පස්සේ තියෙන ක්‍රියාපදේ වෙනස් වෙන්නේ නැහැ. to see. හරිද? it as well. එච්චරයි. එහෙනම් now you understand that there are some points which we should change when reporting that thing. මෙන්න මෙතන I කියන එක වෙනස් වෙනවා, will කියන එක වෙනස් වුණා. හරිද? ඒ වගේම ළමයි මෙතන my brother කියන එකේ my වෙනස් වුණා. ඔය තුන විතරයි මම වෙනස් කරේ. right? Pay your attention to that part. එන්න මේකට I එක he වුණා. නේ? will එක would වුණා. my එක his වුණා. ඔය ටික ඇරෙන්න වෙන කිසිවක් වෙනස් කරලා නැහැ. her brother වැරදිලා නේද? ඒක වැරද්දුවත් ඉවරයි. ඉතින් දැන් අදිසියවත් මේ ඔව් his her කියන එක වචනේ පොඩ්ඩකට ගිහිල්ලා ඒක පුතේගේ චුට්ටක් වැරදිලා තියෙන එක. එයාට ඒක හරි ගස්සලක් තියෙනවා. හදිසියෙ කරුමෙටවත් her brother කියලා ලිව්වනම් මෙච්චර අමාරු එකක් රිපෝට් කරගත්තේ මේ කෑලි 3ක් තිබිලා මේකනේ. වැරදෙන පොයින්ට් 3ක් තිබිලා තියෙනවා. ඒ පොයින්ට් 3ක් තියෙද්දි ගේම යන්තම් ගොඩ දාලා ඉවර වෙලා ලියද්දී ප්‍රෝනවුන් එක වරද්ද ගත්තොත් මොකෝ වෙන්නේ? ඈ හිස් කියනට her ලිව්ව අපරාධ ලකුණක් නැහැ. හරි? ඒවට තමයි කියන්නේ ඉල්ලන් කනවා කියලා. හරිද? ජෝකින්. අන්තිම එක. ආයි තියෙන ක්වෙස්චන් එකක්. හරිද? ප්‍රශ්නයක් තියෙන්නේ.
මේක ඇවිල්ලා කලින් හම්බ වෙච්ච විදිහේ ප්‍රශ්නයක් නෙමෙයි. This is not a question like that like we met before. We came across a question and it was the question type which we can provide answers yes or no. මේක ඇවිල්ලා yes no උත්තරයක්. දැන් මේ කලින් හම්බෙච්ච එක බලන්නකෝ. නේද? ඔයා අවසානට කැමතිද? මේක අහන්නේ මේක නෙමෙයි. මේකට උත්තරේ yes no නෙමෙයි. බලන්නකෝ. What is the name of the main actress? එහෙම ඉන්නව කවුරු ටීම් එකනේ. කවුද නිලියගේ නම මොකද්ද කියලා පස්සෙත් හොයනවා. ෆිල්ම් එක බැලලා ගෙදර ආවට පස්සෙත් හොයනවා. හරි? මේ ලංකාවේ හැටි. නම මොකද්ද කියලා අහන්නේ. දැන් ළමයි ඔන්න ඔය වගේ ප්‍රශ්නවල තියෙන ලක්ෂණයක් තමයි එක ලක්ෂණයක් මම කියන්නම්. මෙන්න මේ is කියන වචනේ what is මෙයා යනවා අගට. ඊළඟට ලියන වාක්‍යය බලන්න අගට යන හැටි අඳ. මම බලන්න යන හැටි. Naveen wanted to know what the name හරිද of the main what's the name what the name of the main actress actress කියන්නේ නිලිය අන්න දානවා අගට was පැහැදිලිද this is the correct answer නිලියගේ නම මොකක්ද කියලා නවීන්ට දැනගන්න ඕන වුණා was අගට තල්ලු කරා ඒ කෑල්ල විතරමයි වෙනස් කරන්න තියෙන්නේ හරිද නිකන් හිතෙනවා නිකන් වැරදි ඇති නේද දන්නේ නැහැ එහෙම තල්ලු කරාම නෑ ඒක වැරදි නෑ කවුරු අහනවා what is your name කියලා හරිද what is your name කවුරු වගේ අහනවා මේකනේ පිටුම ඇහුවා වගේ නම මොකද්ද ඔයා මේ කියන අම්මේ එයා මගේ නම මොකද්ද කියලා ඇහුවා අපි කියනවා මෙහෙම he asked නේද what your name what my name was හරි පාස් කරනකොට එහෙම is එක was වෙලා තමයි අකට යන්නේ sorry question mark එකක් දාන්න what my name was පැහැදිලිද ඔන්න ඔය විදිහට report වෙන්නේ ඒ නිසා මේ අද කතා කරේ 2019 paper එකේ question number 7 වල ඉඳන් නේද දෙවනි paper එකට අපි ඇවිල්ලා ඒකේ තියෙන 9 10 කියන ප්‍රශ්න දෙක කතා කරා හරිද ඊළඟට question number 11 මේක නම් ගොඩාක් අය නාහෙන් අඬන ප්‍රශ්නයක් අමාරුයි කියලා හිතන ප්‍රශ්නයක් හරිද ඉතින් මම මේකට උත්තර ඉතා වේගෙන් කියලා දීලා යන්නම් මොකද මේකට වෙලා විතර කරගන්න ඕන මේකට උත්තර ලියන්න වෙන කිසිම තියරියක් නැහැ එකම එක රහසයි තියෙන ළමයි මේ ප්‍රශ්නේ තරම් ගොඩක් ළමයි මට හම්බ වෙච්ච ළමයි අතරින් මම දන්නේ අමාරුයි කියලා කියන ලොකුම ප්‍රශ්නේ මේක හරි O level paper එකේ 11 වෙනි ප්‍රශ්නේ ස්තන් ටිකට ලකුණු 7ක් හම්බ වෙනවා කීයක් හම්බ වෙනවද මේකට 11 වෙනි ප්‍රශ්නේ මතක තියාගන්න ඕන ලියලා තියාගන්න question number 11 ලකුණු 7ක් හම්බ වෙනවා මේකට හරි උත්තර 15ක් දෙනවා ගොඩක් වෙලාවට 15ක් හෝ 16ක් දෙනවා හරිද කීයක් දෙනවද 15ක් හෝ 16ක් දෙනවා හිස්තැන් තියෙනවා 14ක් හරිද මේ වගේ හිස්තැන් 14ක් තියෙනවා මේකේ මේ 14න් එකක් වැරදුනොත් ඔයාට සම ලොජික් තේරෙනවනේ එකක් වැරදුනොත් කියන්නේ වෙන තැනකට එන උත්තරයක් තව තැනකට ගියොත් එතකොට උත්තර දෙකක් වර්ධිනවා තේරෙනවද මං කියන එක එකට දාන්න ඕන එක දෙකට දැම්මොත් මොකද වෙන්නේ ඉතින් දෙකට දාන්න ඕන එකක් වෙන කොහේ හරි දාලානේ නිසා එක උත්තරයක් වැරදුනොත් ළමයි දෙකක් වර්ධිනවා මේක හරිම සෙන්සිටිව් කරන්න ඕන එක ලකුණුම 7ක් ලකුණු 7ක් කියන්නේ කෙටි පේපර් එකේ තියෙන හැම ප්‍රශ්නයකටම වඩා ලකුණු වැඩි නේ කෙටි පේපර් එකේ ලකුණු 5යිනේ හැම එකටම හම්බ වෙන්නේ එකකට 5 ගන්නනේ උඩ හම්බ වුණේ ඒවටත් 5යි හම්බුනේ මේක තමයි ලකුණු 7ක් ගන්න පුළුවන් හරිද රචනාවට 15යි normal පොඩි notice එක පොඩි essay එකට ලියන්න අපිට මේක හම්බ වෙනකොට තව මේ graph එකක් විස්තර කරන්න chart එකක් අන්න ඒකට ලකුණු 10යි right 15යි 10යි 25යි මෙන්න ඊළඟට ලකුණු වැඩියෙන් හම්බ වෙන එක මේකට හම්බ වෙන ලකුණු 7ක් ඉතින් ලකුණු 7ක් ගන්න මේක වරද්දන්න නැතුව කරන්න ඕන මම මේක වෙලාව නැහැ පිටේ කරන්න මට දැන් 11 වෙලා මට ගොඩ මහන්සි අතරම මේ ඇවිල්ලා තියෙන මේක ගැන පොඩි දේවල් ටිකක් කියන්න ඔව් හොඳයි මම මේ පේපර් එක හම්බ වෙච්ච නැති අය මට කියන්න මම මේක ආයි group එක ඇතුලේ share කරන්න එතකොට ගන්න පුළුවන් මේ ගියසදී මම මේක දුන්නා මේ ප්‍රශ්නේ ගැන පොඩි හැඩතලය ගැන කියන්නම් එක උත්තරයක් වැඩියෙන් දීලා තියෙනවනේ එතකොට ඔය පැටලෙනවා එතකොට ඔයා උත්තර දාන්න යද්දි පිළිවෙලට දාන්න යන්න එපා මම මේක ලබන සතිය කතා කරනකොට කියන්නම් පිළිවෙලටමයිමත් උඩ ඉඳන් යටටම දාන්න යන්න බෑ ගොඩක් වෙලාවට අමාරු වෙන්න පුළුවන් එකක් දෙකක් මග ඇරෙන්න පුළුවන් හරි ඒ වගේම ළමයි මේ දීලා තියෙන උත්තරවල
පිළිතුරු මේවට උත්තර දාන්න යද්දී ඔයා දාන්න පටන් ගන්නකොට හරි එකක් තමයි මේකේ මේ වගේ ඡේද තෝරගන්නේ විභාගෙදී ළමයිට දෙන්නේ ලංකාව ගැන ලස්සන සීගිරිය ගැන එහෙම නැත්නම් මයි මද ගැන වගේ පොඩි පොඩි සුන්දර ඒවා නෙමෙයි මේකට තෝරගන්නේ නිකන් පිට රටක වූ විෂමතාවය ජියෝග්‍රැෆි රයිට් සබ්ජෙක්ට් එක තමයි ජියෝග්‍රැෆි වලට දාලා වගේ දේවල් එහෙම නැත්නම් වෙන රටක නිකන් මහා නොතේරෙන අමුතු නම් සහිත ඉංග්‍රීසි නම් ගොඩක් කියව ගන්න අමාරු ගන්න ඒ වගේ නම් තියෙන මිනිසුන්ගේ නම් තියෙන භූමියේ නම් තියෙන ගම්මානවල නම් තියෙන ප්ලේසස් වල නම් තියෙන ටොපික් එකක් තමයි යට තමයි මේ ස්තන් දෙන්නේ ඒකේ අරමුණ තමයි වා රචනාව දක්වා ගමන් කරද්දී ඔයගේ කාලේ හිර කරන්න මේක දෙන්නේ මේ ප්‍රශ්න දාන්නේ ඔයගේ වෙලාව හිර කරන්න නැත්තම කතාව මගේ පර්සනල් ඔපිනියන් එක හැබැයි ළමයිගේ වෙලාව හිර වෙනවා මේකේ මානසික පොඩ්ඩක් වටන්න අර චූන් එක නැති කරන්න උඩ ඉඳන් හොඳට වේගෙන් කරපු ළමයා හිර කරන්න හරි එතකොට මේක ගැන බය වෙන්න එපා මේකෙදි ඔයාව කලකිරවන්න අපේක්ෂා කරනවා පේපර් එක හදන අය එතකොට ඔයාට කලකිරුණාට පස්සේ ආයෙ එපා වෙනවා එපා වුණාට පස්සේ ඊළඟට හොඳ ප්‍රශ්න වලට යන්නේ නැහැ හරි 12 දිත් හම්බෙන්නේ ස්ටැම්ප් පුරවන එකක් මේ ටික හරි ලස්සනට කරන්න ගොඩ දාගත්තොත් ඔයාට ඒකක් ගන්න එක නවත්තන්න කාටවත් බෑ ඉතින් ලබන සතිය අපි ක්ලාස් එකේදී මේ ටික කතා කරමු ඔයාට මම ඒ රයිට් අයින්දියා මං ගෲප් එක ඇතුලේ දාලා තියෙන මේක මං ආයි මේ පේපර් එක දාලා තියෙන මං ආයි ෂෙයා කරන්නම් WhatsApp group එක ඇතුලේ ඔයාලට පේනවනේ මේ link එක වටින group එකක් තියෙනවනේ හරි අන්නේ ඒකෙන් එක download කරගන්න හරි ගිය සතියේ discussion එකේ paper එකත් මං ආයි share කරලා තියන්නම් එතකොට ගන්න පුළුවන් right thank you so much for joining today and I think that you enjoyed the lesson and give me your feedback after the session through WhatsApp say if you enjoyed the session just say yes sir, I enjoyed if you did not understand something or if you have something that I need to clear so let me know you can ask any question from me about the lesson thank you that's it for today let's meet again next week bye